පොසොන් පොහොයට බොහොම සමීපයට ඇවිත් තිබෙන්නේ. අපි අද වැඩසටහන ආරම්භයේදීම සිහිපත් කරනවා එළඹෙන පුරපසළොස්වක පොහොය දවසේ ලක් ධරණී තලයට නැත්නම් ලංකාවට බුදුදහම ලැබුණු පොහොය මිහිඳු මහරහතන් වහන්සේගේ ලංකා ගමනේ සිදුවීම මේ පොහොය දවස ඉතාමත්ම වැදගත් වූ අවස්ථාවක්. අපි බෞද්ධයෝ බවට වැඩි වශයෙන් පත් වෙන්නට හේතු සාධක වුණු කාරණාව. ඉතින් මේ නිසා අපි මෙවර ශ්වේත වෙනවා. එදා මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩියට පසුව මිහිඳු මහරහතන් වහන්සේට මුලින්ම මුණ ගැසුණු දේවානම්පිය තිස්ස මහරජතුමා මේ සිට සජීවීව නිවසේ ඉඳලා FM 95.94.8න් net අහන අය සියලු දෙනාම පෙරවස් සමාදන් කරවලා දවස පුරා සීල සමාදන් වැඩසටහනක් ලෙසින් ශ්වේත පූජා සජීවී වැඩසටහන ඔබට ලං කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි ආරාධනා කරනවා ඔබට ආරම්භයේදීම පොහොය දවස උදෑසනම සීල් සමාදන් වෙන්න නිවසේ ඉඳලා සීල් සමාදන් වෙන්න අපත් සමග එකතු වෙන්නට කියලා. උදෑසන අපේ පූජනීය නෙල්ලිගල ස්වාමීන් වහන්සේගේ ධර්මානුශාසනාව පැවැත්වෙනවා. ඊට පසුව දහවල් කොත්මලේ කුමාර කාශ්‍යප ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනාව. ඊට පස්සේ හවස 4ට තවත් හෙලසින්ම වටිනා වූ දේශනාවක් ඔබට ශ්‍රවණය කරන්නට පුළුවන්. රාත්‍රී 7ට පූජනීය වල්පොළ ගෞතම ස්වාමීන් වහන්සේ විසින් සිදු කරන ධර්මානුශාසනාව තූපාරාම පුණ්‍ය භූමියේ සිටයි සිදු කරන්නට බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා මේ සියලු දේශනාවන් ශ්‍රවණය කරන්නට සමග එකතු වෙන්නට ඔබට ආරාධනා කරමින් සෙනසුරාදා සිටින තසපුවේ අද වැඩසටහනේ ආරම්භ කරන්නට අපි බලාපොරොත්තු වෙනවා. අදත් සෙනසුරාදා සිටින තසපුව වෙනුවෙන් ගෞරව නමස්කාර පූර්වකව ඇරයුම් කළේ උඩුගම්පල හෙන්ඩි මහර ගම්පහ බවුන් පැලැස්ස නිර්මාතෘන් වහන්සේ පූජනීය වල්පොළ ගෞතම ස්වාමීන් වහන්සේට උන්වහන්සේ බොහොම ගෞරවයෙන් නමස්කාර පූර්වකව පිළිගෙන ඇරයුම් කරනවා. සෙනසුරාදා සිටින තසපුවේ ධර්මානුශාසනාව පැවැත්වීම සඳහා අවසරයි ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදු. समन्ता चक्रवालेषु अत्र गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमुखदं धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स साधु साधु साधु. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අද දෙනියාය ලුම්බිනි තේ කර්මාන්ත ශාලාවේ කළමනාකාර අධ්‍යක්ෂකතුමා බිරිඳ දියණිය ඇතුළු ඒ පින්වතුන් විසින් සුපුරුදු පරිදි තාම ගෞරවයෙන් දායකත්වයට එකතු වෙනවා. මේ මොහොතේ එතුමන්ලාගෙත් ඔබ හැමදෙනාගෙමත් සියලුම සත් ප්‍රාර්ථනා සඵල වෙන්නට කියලා අපි මෙත් සිතින් ආශිර්වාද කරමින් සෙනසුරාදා සිට්නි තසපුවේ පළමු පැයට නියමිත උතුම් ධර්මානුශාසනාව සඳහා මේ වෙලාවේ පින්වත්නි ඔගොල්ලෝ කවුරුත් සූදානම් වෙන්නේ තාම ගෞරවයෙන් ධර්ම ශ්‍රවණය කරන්න. අපි අද දවසේ ඔබට කියලා දෙන්න කල්පනා කරා මේ හිත හරි පුදුමයි. මේ හිතේ ස්වභාවය හඳුනා ගන්න පින්වත්නි හරිම අමාරුයි. සිතක්
ලෝභයට යට වුණාට පස්සේ හිත කොච්චර අසරණ වෙනවද කියලා අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා අද මේ ධර්මානුශාසනාවේදී. සාමාන්‍යයෙන් අපේ හිත දමනය කරන්න බුදුරජාණන් වහන්සේගේ උතුම් මාර්ගය ශ්‍රාවකයා වැඩි යුත්තේ සචිත්ත පරියෝදපණං සිත දමනය කිරීම තමයි ඒතං බුද්ධානු ශාසනං මේ බුද්ධ අනුශාසනය වෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුල සිත දමනය කිරීමමයි පින්වත්නි කළ යුත්තේ ශ්‍රාවකයා විසින්. මොනවද සිතේ දමනය කරන්න තියෙන්නේ? ලෝභය දමනය කරන්න ඕනේ. මෝහය දමනය කරන්න ඕනේ. ද්වේෂය දමනය කරන්න ඕනේ. මේ ලෝභ දේශ මෝහ සහිත සිතක් දමනය කරන්නට ඒ අවශ්‍ය කරන ප්‍රතිපදාව බුදුරජාණන් වහන්සේ මනාකොට අපිට කියා දීලා තියෙනවා. ඔය ඇත්ත පින්වත්නි මේ සිතේ ඇති වෙන ලෝභය එහෙම නැත්නම් ද්වේෂය මෝහය තේරුම් ගන්න සමහර වෙලාවට උත්සාහ කරන්නේ දවසේ ඊටාම සල්ප වෙලාවක් වෙන්න පුළුවන්. මොකද අපිට සාමාන්‍ය දවස ගෙවද්දී අපි මේ හිතේ ලෝභය මතුවෙන හැටි, ද්වේෂය මතුවෙන හැටි බොහොම ඕලාරිකව ඇති වෙන අවස්ථාවලදී පවා ඒ ගැන තේරුම් ගන්න උත්සාහය හරි අඩුයි. ඒ නිසාම හිත තේරුම් ගන්න බැරුව පින්වත්නි නොයේක් ප්‍රශ්නවල අපි පැටලෙනවා. සමහරව එහෙම ප්‍රශ්නවල පැටලිලා සමහරලාට සීදෙවි නසා ගන්න පවා උත්සාහ කරන අවස්ථා තියෙනවා. ගොඩක් වෙලාවට සීදෙවි නසා ගන්න උත්සාහ කරන කෙනෙක් එයාගේ ප්‍රශ්න වලට උත්තර නැහැ කියලා එයාට හිතෙනවා. එයාට තියෙන එකම උත්තරේ මේ වෙලාවේ ජීවිතේ නැති කරගන්න එකයි කියලා හිතෙනවා. එක්තරා දරුවෙක් අපිට ওই විදියට මානසිකත්වකින් පීඩනයකින් ඉන්න වෙලාවක කතා කරලා කියනකොට සන්නස මගේ ප්‍රශ්නෙට කිසිම උත්තරයක් නැහැ. ඒ පුතා මට කිව්වේ එහෙමයි. එයාගේ ප්‍රශ්නෙට කිසිම උත්තරයක් නැහැ කිව්වා. එයා අතින්ම වෙච්ච වැරදි වලට එයා වන්දි කියනවායි කිව්වා. ගෙදරට ප්‍රශ්න කියන්නවත් බැරි තරමටම ගෙදරට බොරු කරලා තියෙන කිව්වා. දැන් මේ ප්‍රශ්න වලට එයාට විසඳුමක් කිසිම පිළිතුරක් නැහැ කියලා මෙයාට හිතලා දැන් සියලු වෙනසා ගන්න. මම ඔබට මීට පෙර සිත්නිත සුපේදී කියා දුන්න පින්වත්නි ප්‍රශ්න වලට උත්තර හොයන එක නෙමෙයි ධර්මයේ තුල තියෙන්නේ. ප්‍රශ්නයෙන්ම නිදහස් වෙන තැනයි දහම තුල පෙන්ලා දීලා තියෙන්නේ. ප්‍රශ්නෙට හේතුව පෙන්වලා දුන්න හේතුව නැති කරලා ප්‍රශ්න නැති කරගත්තට පස්සේ ආයෙත් උත්තර ඕනෙත් නැහැ කියලා. නමුත් ඒ උතුම් ආර්ය මාර්ගය සාමාන්‍ය මට්ටමක ඉන්න කෙනෙකුට තේරුම් ගන්න අමාරු නම් සරල වශයෙන් අපි දෙන උපදේශා දැන් අර දරුවා කිව්වා යාට ප්‍රශ්නට උත්තර නැහැ කියලානේ. ජීවිතයේ සියද වෙනසා ගන්නවා කියන තීරණයට එන්නෙම එහෙම වෙන කිසි උත්තරයක් නැහැ කියලා එකම උත්තරේ එක හැටියට හිතිච්ච යාට මම මතක් කළා පුතා ඕන ප්‍රශ්නකට උත්තර තියෙනවා. ප්‍රශ්නෙට උත්තරයක් නැතුව නෙමෙයි. දැන් යාට මේ වෙලාවේ මොනවා හරි ආතින් වෙච්ච සිදුවීමක් තියෙනවා නම් ඒ සිදුවීම සාපේක්ෂව තවත් කෙනෙක්ගේ වරදක් එක්ක බැලුවට පස්සේ සමහරට මේ දරුවා මේ ලොකු පීඩනයක ඉන්න ප්‍රශ්නේ බොහොම පොඩි ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. මිනිස්සු ඊට වඩා ප්‍රශ්න වලට උත්තර හොයා ගන්නවා. හැබැයි පටු හිතක් තියෙන කෙනෙකුට පින්වත්නි තමන්ගේ ප්‍රශ්නේ ලොකු වෙලා ඒ ප්‍රශ්නෙට උත්තරයක් නැහැ කියලා අසරණ වෙච්ච වෙලාවට එයා තේරුම් ගන්න ඕන එකම දේ තමයි උත්තර නැති ප්‍රශ්න නැහැ.
ධර්මයේ ඔස්සේ අපි දකින්නේ එකයි. අවසානයේ අපිට අන්තිම උත්තරයට එන්න තියෙන තැන තමයි ප්‍රශ්නෙට හේතුවම නැති කරලා දාන්නත් පුළුවන් උත්තරයක් තියෙනවා. ඕනම ප්‍රශ්නයකට එනිසා උත්තරයක් කාට හරි නැහැ කියලා හිතනවා නම් අපි පැහැදිලිව කියනවා උත්තර නැති ප්‍රශ්න නැහැ. ප්‍රශ්නේ තියෙන්නේ මොකද්ද? උත්තර නැති ප්‍රශ්නයක් හැටියට හිතෙන්නේ එයාගේ හිත කලබල නිසා. සීදී විනාසා ගන්න හිතක් ඇති වෙච්ච කෙනාගේ හිත කලබලයි පින්වත්නි. කලබලයි කියන එකෙන් අදහස් කරන්නේ මේ සාමාන්‍යයෙන් අර භෞතිකව පිටින් පේන්න කලබල වෙනවා කියන එක නෙමෙයි. ඒ කියන්නේ මේ දුවනවා හිට දුවනවා මෙහෙට දුවනවා ඒක නෙමෙයි. හිත කලබලයි. හිත කලබල වුණාට පස්සේ උත්තර පේන්නේ නැහැ. තමන්ගේ ප්‍රශ්නෙට අවශ්‍ය උත්තරේ හිත කලබල වෙච්ච කෙනාට පේන්නේ නැහැ. අන්න ඒකයි ප්‍රශ්නේ. උත්තරය පේන්නේ නැති හින්දා යාට හිතෙනවා ප්‍රශ්නෙට උත්තර නැහැ කියලා. මම ඔබට දෙන උත්තරේ තමයි එතෙන්ට ඔබ පින්වත්නි උත්තරයක් නැහැ කියලා කොයි වෙලේ හරි හිතුනොත් ඔබේ ප්‍රශ්නෙට ඔබ තේරුම් ගන්න. මගේ ප්‍රශ්නෙට උත්තරයක් නැහැ කියලා මට එහෙනම් දැන් හිතුණා කියන්නේ මගේ හිත මේ වෙලාවේ කලබලයි. අන්න ඒක ඉස්සෙල්ලා තේරුම් ගන්න. ඕන මොහොතක තමන්ගේ හිතේ ප්‍රශ්නෙට උත්තරයක් නැහැ කියලා හිතන හැම වෙලාවෙම ඒ මොහොත හිත කලබලයි. දැන් මොකද එහෙනම් මේ මොහොතේ අපි කරන්න ඕනේ? ඔබ ඔබේ ප්‍රශ්නය කියන්න කලබල නැති කෙනෙකුට. එතනදිත් කියනවා භෞතිකව නෙමෙයි. සමහර මිනිස්සු ඉන්නවා කලබලනේ. මත් කුඩු වගේ දේවල් වලට ඇබ්බැහි වෙච්ච මිනිස්සුත් ඉන්නවා කිසි කලබලයක් නැහැ. ඔය ඉන්නවා පැත්තකට වෙලා. කලබල නැති මිනිස්සෙකුට කියන්නේ කිව්වේ හිත කලබල නැති කෙනෙකුට. හිත සංසුන් කෙනෙකුට ඔබේ ප්‍රශ්න කියන්න. හිත සංසුන් කෙනෙක් ඔබට හොයන්න වෙන්නේ පින්වත්නි සතිය වඩන කෙනෙක් තුලයි. හිත සංසුන් කෙනෙක් එක්ක ඔබේ ප්‍රශ්නේ කතා කරනකොට ඔබට නොපෙනෙන ප්‍රශ්නෙට උත්තරේ අර හිත සංසුන් කෙනාට පේනවා. ඔබට උත්තර නැවනේ. උත්තරේ අනිවාර්යෙන් හොයලා දෙයි හිත සංසුන් කෙනා. එහෙනම් මෙතන තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි ප්‍රශ්නෙට උත්තර නැහැ කියලා හිතෙන්නෙම ඒ වෙලාවේ හිත කලබල වීම කියලා තේරුම් අරන් හිත සංසුන් කෙනෙක් එක්ක සාකච්ඡා කරන්න. බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේ තථාගතයන් වහන්සේ නමක් විසින් ශ්‍රාවකයා කෙරෙහි අනුකම්පාවෙන් කළ යුතු යම් කෘත්‍යයක් තියෙනවා නම් ඒ කෘත්‍යයට පින්වත්නි උන්වහන්සේ මුළු ජීවිතේම කැප කරා. ඒ ධර්මය අපිට කියා දුන්නේ උන්වහන්සේ මේ ලෝකේ බොහෝම සුළු පිරිසක් පමණක් පිළිගන්න ධර්මයක් කියලා පෙන්නලමයි. මේක හැමෝම පිළිගන්නේ. තණ්හාවට කැමති අයට තණ්හාවෙන් මිදෙන මඟ කියනකොට ඒගොල්ලෝ කැමති නෑ. කාමයට කැමති කෙනාට කාමයෙන් මිදෙන මඟ කියනකොට, නික්කම්මයට මඟ කියනකොට කාමයට හිත වසඟ වෙච්ච කෙනා ඒකට කැමති නෑ. බය වෙනවා. ඒකට පීඩනයක්. ඒ නිසා මේ ලෝකේ තාම ස්වල්ප දෙනයි කිව්වා මේ කාමයෙන් මිදෙන මඟ, තණ්හාවෙන් මිදෙන මඟට ප්‍රිය කරන්නේ. ඒ ස්වල්ප දෙනා මහ පුණ්‍යවන්තයෝ. මේ වෙලාවේ සිත්නෙත් අසපුහන අය අතරෙත් ඒ පින් ඇති අය ඉන්න පුළුවන් කියන එක අපි අනිවාර්යයෙන් විශ්වාස කරනවා. පින තියන අය ඉන්නවා. එහෙම පින තියන කෙනෙක්ට මේ දේශනාව සාකච්ඡා කරන්න එක වැදගත් වෙයි. මොකද අපි අද කතා කරන්නේ ලෝභය ගැන. ලෝභයට හිත පත් වුණාම පින්වත්නි එක හරි පුදුමයි. හිත තේරුම් ගන්න හරි අමාරුයි. හිතක් ලෝභ සහගත වුණාට පස්සේ සෑහීමකටපත් වෙන්නේ නැහැ හිත. සමහර වෙලාවට අපිට බොහොම පුංචි දෙයකින් ගමන පටන් ගන්න ලෝභයට.
මේ කාලයක් ගියාට පස්සේ ඒක ටික අර හරියට මොන හරි දෙයක් දිරන්න ගත්තට පස්සේ චුට්ටක් දිරන්න ගත්ත එක ටිකින් ටික දිර වැඩි වෙනවා වගේ මේ ලෝභය කියන එකත් පින්වත්නි පුංචි දෙයකින් පටන් ගත්තට පස්සේ මේක මහ විශාල වේගින යනවා. සෑහීමකටපත් වෙන්න බෑ හිතට. කාමයෙන් සෑහීමටපත් වෙන්න බෑ. අන්නේ ඒ සිතුවිලි තමන්ගේ හිතවත් තේරුම් ගන්න බැරුව තමන් මහා අගාධයකට වැටීගෙන යන ස්වභාවය කෙනෙකුට ඇති වුණොත් එහෙම එයාට ලං කරගන්න ඕන දේ වෙනුවෙන් එයාට සමීප කරගන්න ඕන දේ එයා සොයන දේ වෙනුවෙන් පින්වත්නි ඕන කැපකිරීමක් කරයි. ඔබට මතක ඇති සමහර රජවරු සමහර නොඑක බලය ඇති ධනය ඇති අය පුංචි දේවල් ලබා ගන්න ජීවිතයේ අවුරුදු ගණන් කැපවීම කරපු ආකාරය බෝසතාණන් වහන්සේ පවා ඔබට මතකද කුස රජුරවන්ට වෙච්ච දේ? ඒ අපේ බෝසතාණන් වහන්සේ අවුරුදු 7ක් කරපු කැපකිරීම මේ හිතේ ඇති වෙච්ච ලෝභයක් වෙනුවෙන් කාමයක් වෙනුවෙන් අර රාජ්‍ය සැප සම්පත් සියල්ල අතහැරලා දාලා අසුචි පවා ඇද්දා. තමන්ගේ හිතේ ඇති වෙච්ච කාමයක් ඒ කාමයට වසඟ වෙලා අපි පින්වත්නි ඕන කුණු ගොඩක් කරයි. ඒවට කැපකිරීම කරයි අවුරුදු ගණන්. ජීවිතේ සමහර වෙලාවට අපි පාලනය කරගත්ත හිතක් වුණත් පින්වත්නි අපිට නොතේරි බොහොම පුංචි දෙයකින් වැටෙන්න පටන් ගන්න පුළුවන් ලෝභය නිසා. සමහර ස්වාමීන් වහන්සේලා මට මේ කොරෝනා කාලේ වුණත් සමහරලාට ධර්ම දේශනා කරගෙන හිටිය දේශකයන් වහන්සේලාත් මේ පැවිදි ජීවිතයට සමුදුන්න අවස්ථාව මේ කොරෝනා කාලේ අපිට ආරංචි වුණා. ස්වාමීන් වහන්සේලා දෙනමක් අපිට ආරංචි වුණා. හරිම මේ ධර්මයේ කොච්චර දැනගෙන හිටියත් හිත වඩන්නේ නැත්නම් හිත දකින්න නැත්නම් හිත දිහා බලන්නේ නැත්නම් පින්වත්නි ටිකින් ටික පුංචි දේ වැඩි වේවි මෝරලා ගිහිල්ලා විනාශ වෙන විදිහ හිතා ගන්න බෑ. ඒක නිසායි අපි හැමතිස්සෙම කතා කරන්නේ මේ හිත තේරුම් ගන්න උත්සාහ කරන්න ඕනේ. පුළුවන් තරම් තමන්ගේ හිත දිහා බලන්න ඕනේ අපිට. මගේ හිතේ ඇති වෙන ස්වභාවය මොකද්ද? පුංචි දෙයකින් පටන් ගත්ත ලෝභයක් වැඩි වෙන විදිහට හොඳ උදාහරණයක් මම ඔබට කියන්නම්. මේක හරි පුදුම සිද්ධියක්. ඒ කියන්නේ සමහර මිනිස්සු ඉන්නවා හරි හොඳයි කාලෙකට. හිතා ගන්න බැරි හොඳ ගතිගුණ තියෙනවා. කාලයක් ගිහිල්ලා බලනකොට මේ මිනිස්සු හරියට පිරිහෙනවා. සමහර නරක මිනිස්සු කාලෙකදී අපිට දකින්න හම්බෙන හරි හොඳයි. හැබැයි එකක්වත් විශ්වාස කරන්න එපා. හොඳ මිනිසයා විශ්වාස කරත් අපි 100%ක් අපි දන්නේ කවදා හරි දවසක මිනිසයා නරක වුණොත් එහෙම නේ හිතනේ. ඒ හොඳ මිනිසයාගේ හොඳ කියන එකත් පින්වත්නි හේතු සහිතයි. හේතු නැති වුණොත් එහෙම ඒ හොඳ මිනිසයාත් නරක වෙනවා. මේ ලෝකේ සමහරුන්ව විශ්වාස කරනවා. කොච්චර විශ්වාස කළත් කවදාකවත් හිත කියන එක එහෙම විශ්වාස කරන්න බෑ. මොකද හිතක තියෙන සියලු ඒ ස්වභාවයන් හේතු සහිතයි. මොකද හිත කියන්නේ සංකත දෙයක්, සකස් වෙච්ච දෙයක්. ඒ හටගන්න හැම සිතුවිල්ලක්ම හැම චෛතසිකයක්ම පින්වත්නි හේතු සහිතයි. සංකතයි. ඒතර මේ සංකත දේ විශ්වාස කරන්නේ කොහොමද? සංකත දේවල් අපි මහා ලොකුවට විශ්වාස කරගෙන ජීවිතේ ඒ තරම් දෙයක් නැහැ කියලා හිතන් ඉන්න තැන කවදා හරි දවසක වෙනස් වුණ ගමන්
මහා පුදුම අසරණකමක් මහා පුදුම කඩාවැටීමකට අපේ හිත වැටෙන්නේ. ඒ නිසා හොඳ මනුස්සයා විශ්වාස කරන්න එපා, නරක මනුස්සයා විශ්වාස කරන්න යන්නත් එපා. ධර්මයේම විශ්වාස කරන්න. සමහර වෙලාවට හොඳට හිටපු කෙනා නරක වෙලා මෙන්න ආයි කාලෙකදී හොඳ වෙනවා. දැන් අපි හොඳට ඉන්නකොට හිතා ගන්නවා අනේ මෙයා තරම් හොඳ කෙනෙක් නැහැ. අන්තිමට නරක වුණාට පස්සේ අපිට හිතෙනවා අයියෝ මන් රැවටිලා. මෙන්න මෙයාගේ ඇත්ත තත්ත්වය දැන් තමයි එළියට ආවේ. හැබැයි මෙන්න ආයි කාලෙකින් අපි දැන් හොඳ කෙනා නරක වුණා කියලා හිතන් ඉන්නවා. නමුත් බලනකොට අර නරක වෙච්ච කෙනා ආයිත් මෙන්න හොඳ වෙලා අපි දන්නෙත් නෑ සමහර විට. එයා ඉස්සර වගේ හොඳින් ඉන්නවා. කෙනෙකුගේ හිතක් ආර්ය මාර්ගය තුල බැස ගන්නකම් විශ්වාස කරන්න බෑ. ඒකනේ බුදුරජාණන් වහන්සේ විශාක ඇවිල්ලා මොනවා හරි දෙයක් කියනකොට තථාගතයන් වහන්සේට ස්වාමීනි මේ අසවල් තැන මෙහෙම වුණා කියලා මොනවා හරි ස්වාමින් වහන්සේලාගේ දොසක් දැක්කොත් ඒ වගේ දෙයක් ඇවිල්ලා කියන අවස්ථා තියෙනවා විශාකා. බුදුරජාණන් වහන්සේ ස්වාමින් වහන්සේලාට කියනවා මහණෙනි මට අද විශාකා මෙහෙම කිව්වා කියලා. උන්වහන්සේ කියනවා මේ විශාකා කියන්නේ විශ්වාස කරන්න පුළුවන් වචන තියෙන කෙනෙක් කියලා. මොකද විශාකා ආර්ය මාර්ගයට බැහැගත්ත කෙනෙක්. දැන් ඕක මල්ලිකා දේවිය ඇවිල්ලා කිව්වනම් ඒක ඒකාන්තයකට විශ්වාස කරන්න පුළුවන්මයි කියන්න බෑ. එයාලා ආර්ය මාර්ගය තුල බැහැගත්ත චරිත නෙමෙයිනේ. සෝතේට ආපන්න වෙන්න ඕනේ. ආර්ය මාර්ගයට බැහැ ගන්න වෙන්න ඕනේ. අන්න විශ්වාස කළ හැකි කෙනෙක් එතනින් එහාට යා ආර්ය අෂ්ටාංගික මාර්ගය තුලයි හිත වඩන්නේ. එයාගේ වචන විශ්වාස කරන්න පුළුවන්. පින්වත්නි බ්‍රහ්මදත්ත රජුරෝ කියන වචනේ ඔයගලන්ට හරි හුරුයි. බ්‍රහ්මදත්ත කියන නම ඇහෙනකොටම ගම කියන්නේ කිව්වොත් එම පළාත අපිට ටක් ගාලා මතක් වෙනවා බරණැස. බරණැස බ්‍රහ්මදත්ත රජුරෝ. ඒ බරණැස බ්‍රහ්මදත්ත කියන්නේ මහා දිග පරම්පරාවක් පින්වත්නි. ඒකම හරිම පුදුම පරම්පරාවක්. කියන්නේ ඔයත් විශ්වාස කරනවද ඔය ජාතක කොච්චරනම් බරණැස බ්‍රහ්මදත්ත රජුරු කෙනෙක් ගැන කතා කරනවද? විවිධ බුදුරුන්ගේ කාලවල බරණැස බ්‍රහ්මදත්ත රජුරු ඉන්නවා. එතකොට මේ බරණැස බ්‍රහ්මදත්ත රජුරු කියන චරිතය මේ ආසන්න වෙනකම්ම මෑත කාලේ වෙනකම්ම මේ රජ પરම්පරාව ආවා. අද වෙනකොට ඉන්නේ බරණැස බ්‍රහ්මදත්ත රජුරුවන්ගේ කියන වර්තමානයේ හිටපු බරණැස බ්‍රහ්මදත්ත රජුරුවන්ගේ දුවෙක් මගේ මතකයේ හැටියට දැන් ඉන්නේ. එයා ආබාධිතයි. යම්කිසි දුර්වලතා සහිත කෙනෙක්. නමුත් මේ මාලිගාව අදත් තියෙනවා. බරණැස බ්‍රහ්මදත්ත රජුරුවන්ගේ මාලිගාව බරණැසට ගියොත් එහෙම තාමත් බලා ගන්න පුළුවන් මහා දැවැන්ත මාලිගා සංකීර්ණයක් පින්වත්නි. මම ගිහින් තියෙන මේ මාලිගාව බලන්න. ඒ බලනකොට තමයි තේරෙන්නේ මේ බරණැස බ්‍රහ්මදත්ත රජ කියන පරම්පරාව එක එක බුද්ධ ශාසනවල කාල අතරේ ආපු මේ පරම්පරාව නොනැසී මේ සතවර්ෂ වෙනකම්ම පත්වලා තියෙන ජීවිතේ අපි හරි පුදුම ඇතැම් පරම්පරාවල් ගැන අහනකොට මම දන්නේ බරණැස බ්‍රහ්මදත්ත රජුරුවන්ගේ පරම්පරාව තරම් එකක් තව නැතුව ඇති. චරටම එක්තරා කාලෙක ඔය කියන බරණැස බ්‍රහ්මදත්ත රජුරුවන්ට පුතාලා දෙන්නෙක් හිටියා. ඒ දෙන්නගේ වැඩිමල් පුතාට යුව රජකමයි දෙවෙනි පුතාට දීලා තිබ්බා සෙනවි තනතුර බාලයට. රජුරුව කාලයකට පස්සේ මැරුණා. දැන් ඇමතිවරු අර ලොකු පුතාට කතා කරලා කියනවා ඔබ තමයි දැන් අපේ යුව රජු. පියාණන් වහන්සේ රජු මහරජු මියගිය නිසා දැන් ඔබතුමා මේ රාජ්‍ය බාර ගන්න අභිෂේකයටපත් වෙන්න කියලා දැන් ඉල්ලනවා. යුව රජුරවන්ට කතා කරා. රාජ්‍ය පරිපාලනය බාර ගන්න කියලා.
මෙයාට කිසිම ඕනකමක් තිබුණේ රාජකම් කරන්න. මෙයා කිව්වා මට ඔයාට කිසිම හිම ආසාවක් නැහැ කිව්වා. වෙන යුවරජවරු රාජ්‍යත්වයේ හම්බෙනකම් බල බල ඉන්නවනේ පිටුමත්. මෙයා කියන්නේ වෙනම කතාවක්. මට එහෙම කිසිම ආසාවක් නැහැ කිව්වා. ඊට පස්සේ එයා ප්‍රතික්ෂේප කරාම මොකද කළේ? දෙවෙනි පුතාට සෙනවිට කතා කරලා කිව්වා ඔයා එහෙනම් මේ රාජ්‍ය බාර ගන්න කුමාරයන්නේ අයියා මේක ප්‍රතික්ෂේප කරන නිසා කියලා එයා බාරගත්තා. ඊට පස්සේ තවදුරටත් යුවරජු තනතුරේ හරි ඔබතුමා ඉඳලා මල්ලිට අනුශාසනා කරන්න කියලා ඇමතිවරු වැඩිමල් පුතාට කියද්දි ඒකත් බෑ කිව්වා. මට මේ යුවරජු තනතුරත් ඕනේ නැහැ කිව්වා. මෙයාට මේ අමුතු කලකිරීමක් තියෙනවා මේවා ගැන. යුවරජු තනතුරත් එපා කියලා කිව්වට පස්සේ කොහේ එහෙනම් ඔබතුමා සැපසේ මේ රාජ්‍යයේ වාසය කරන්න. ඒකත් එපා කිව්වා. මෙයා ගියා ඈත ප්‍රාන්තයකට. ගියත් පින්වත්නි අර රාජකීය ඇඳුම් අනම්මනම් ආභරණ කිසි දෙයක් නැතුව සාමාන්‍ය මිනිසෙක් විදියට ගියා. මෙයාට හැමදේම එපා වෙලා. බලය, ධනය, සැප කිසි දෙයක් ඕනේ නැහැ. එයා සාමාන්‍ය මිනිසෙක් විදියට ඔහේ ගිහිල්ලා ඒ පළාතේ සිටුවරෙක් හිටියා. බොහොම ඈත ප්‍රාන්තයක. එතකොට මේ ප්‍රාන්තේ හිටපු සිටුවරයාගේ ගෙදර මෙහෙකාරකම් කරන්න කැමතියි කියලා ගිහින් දැනුවත් කළාම මෙයාට දුන්නා වැඩකාරකම් කරන්න. දැන් මේ බලන්න රටේ රජතුමා වෙන්න සියලු සුදුසුකම් වලින් හිටපු මිනිසයා ගිහිල්ලා මේ සිටු මැදුරක මෙහෙකාරකම් කරන. ඔබට අර මුල් ටික ඇහෙනකොට හිතෙන්නේ නැති මෙයා ගිහලා මහාන වෙයි කියලා. ඒ කියන්නේ රජකමත් එපා, යුවරජකමත් එපා, රාජ්‍ය තුල සැප විඳ ඉන්න ඕනෙත් නැහැ කියලා ගියපු මිනිස්සු මහාන වෙන්න බෑ නෑ. මෙන්න සීතු ගෙදරකට ගිහලා වැඩකාරකම් කරනවා දැන්. ඉතින් කාලයක් යනකොට සිටුවරයා දැනගත්ත මෙයා ඇවිල්ලා මේ අසවලා කියලා. දැනගත්තට පස්සේ සිටුවරයා බය වුණා. මොකද මොකෝ වුණත් මල්ලිනේ දැන් රජ්ජුරුව. ඔබතුමා අපිට සේවය කරන්න මෙහෙකාරකම් කරන්න ඕනේ නැහැ. ඔබතුමා අපේ නිවසේ ඔහම ඉන්න. අපි ඔබතුමාට හැම විදියෙම අවශ්‍ය සැප සම්පත් පහසුකම් ඔබතුමාව පෝෂණය කිරීම ඔක්කොම බලන්නම් කිව්වා. වැඩකාරකමින් අයින් කළා. දැන් සිටු මාලිගාවට වෙලා ඉන්නවා හේ. මිනිස්ගේ ජීවිත හරි පුදුමයි පින්වත්නි. දැන් මෙහෙම ඉන්නකොට කාලයක් යද්දී ඉඩම් පරීක්ෂා කරන ඔය රාජධානියේ ඉන්නවන් නිලධාරීන් මේ කට්ටිය මේ ගමටත් ආවා. දැන් රාජකීය පුරුෂයන් මේ රාජ්‍ය නිලධාරීන් රජතුමාගේ සමීපව සේවය කරන පිරිසක්. සිටුවරයට හොඳ අදහසක් ආවා. අපි උපයන ධනය රජමාලිගාවට බදු විදියට ගෙවනවා. මට ඔය බදු වලින් නිදහස් වෙන්න තිබ්බනම් මෙතුමට අවශ්‍ය කරන සැප සම්පත් පෝෂණය කරන්න එක මට බරක් වෙන්නේ කියලා මේ තරුණයාට ඉල්ලීමක් කරනවා. ඔබේ මල්ලිනේ දැන් රජ්ජුරුව. ඔබට පුළුවන් නම් මේ රාජපුරුෂයෝ අතේ මේ ලියුමක් යවන්න. මේ අපේ සිටුමාලිගාවෙන් ගෙවන බදු වලින් අපිව නිදහස් කරවන්න කියලා. මොකද අපි ඔබතුමාව පෝෂණය කරන හින්දා ඒක අපිට පහසුවක් පුළුවන් නම් මේ බදු වලින් නිදහස් කරන්න කියලා. මෙයා ලියුමක් ලියලා දුන්නා. රජ්ජුරුවේ ලියුම දැක්ක ගමන් ඒ සිටුමාලිගාව බදු වලින් නිදහස් කළා. ඒක දැනගත්ත ඒ ගමේ හිටපු ඒ පළාතේ හිටපු අනිත් මිනිස්සු අසවල් සිටුවරයා බදු වලින් නිදහස්. ඒ මිනිස්සු සමිතියක් තියලා කතා වුණා අපිත් පුළුවන් නම් බදු වලින් නිදහස් වෙන්න පොටක් හදාගමු මේකත් එක්ක කියලා. ගිහිල්ලා කිව්වා රජ්ජුරුවන්ට අපි ගෙවන බදු මේ ගමේ ඉන්න සියලු දෙනාම කැමති ඔබතුමාට ගෙවන්න අදින් පස්සේ.
අපි අපේ බදු ඔක්කොම ඔබතුමාට ගෙවන්නම්. අපිව පුළුවන් නම් මාලිගාවට බදු ගෙවන එකෙන් නිදහස් කරවන්න කියලා. මොකද ඒතර මිනිස්සුන්ට පුළුවන් මේ රජෙකුට නෙමෙයිනේ ගෙවන්නේ සාමාන්‍ය මිනිසෙක් විදිහට ඉන්න කෙනෙක්ටනේ. එතකොට අර රජුරවන්ට ගෙවන විදිහට ලොකුවට බරක් නැති වෙන විදිහට බදු ටික ගෙවා ගන්න පුළුවන් හින්දා ලොකු නීති රීති නෑ. දැන් රජෙකුට බදු ගෙවනකොට ලොකු නීති රීති ඒවට යටත් වෙලා කරන්නේ. දැන් මේ මිනිසයාට සාමාන්‍ය විදිහට එකතු කරලා දෙන්න තියෙන්නේ. මිනිස්සු ඇවිල්ලා ගමේ අය යෝජනා කරාට පස්සේ අපි බදු අදින් පස්සේ ඔබතුමාට ගෙවන්නම් අපිවත් නිදහස් කරවන්න. දැන් මොකද කළේ? ලියුමක් ලියලා දුන්නා මල්ලිට. රජුරෝ දැන් ඒ මුළු ගමම බදු වලින් නිදහස් කරලා මිනිස්සුන්ට පැවරුවා. එහෙනම් ඒ අපිට මාලිගාවට ගෙවපු බදු ඔක්කොම අදින් පස්සේ අපේ අයියට ගෙවන්න. ඔන්න වැඩේ පටන් ගත්ත තැන. පින්වත්නි, අර බදු ලැබෙන්න ගත්තට පස්සේ මෙයාට දැන් විශාල ධනස්කන්ධයක් මාසිකව එන්න ගත්තා. ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා කියන බුදුරජාණන් වහන්සේ පෙන්නන උලක් ඇනුනොත් ඉතින් කෙලින්ම තුවාලයි. දැන් මේ බදු ගමේ බදු සල්ලි ටික එන්න ගත්තට පස්සේ එතනින් ඔන්න හිත පිරිහෙන්න ගත්තා. මෙච්චර මේ ඔහේ අතෑරගෙන පාඩුවේ හිටපු මිනිස්සයා. සමහර ලොකු ධනයක් නැති මිනිස්සු ධනය හම්බුණාට පස්සේ විනාශ වෙලා ගිහිල්ලා හිරේ විලංගු වැටෙන හැටි පව බහලා ඇති. සල්ලිත් එක්ක මිනිස්සු විනාශ වෙනවා කියලා බහලා ඇති. සල්ලි වලට සර්පයා කියලා කියනවා අහලා ඇති. ඇයි සර්පයා කියන්නේ? දෂ්ට කරනවා. සර්පේ කල්ලන්න පුළුවන්. හැබැයි පරිස්සමින්. සර්පයව කිසිම පරිස්සමක් නැතුව ආවට ගියාට අත්පත ගන්න ගියොත් එහෙම කෙලින්ම ආයි කවදාකවත් සර්පය අල්ලන්නත් බෑ. එයා ඉවරයි. අන්නේ නිසා තමයි සර්පයා කියලා උපමා කළේ බුදුරජාණන් වහන්සේ. මේ හරි අමාරුයි. ඔයගලන්ට තේරුණාට මේ ධනය පරිහරණය කරන මිනිස්සු සර්පෙක් පරිහරණය කරනවා වගේ. ඒක සාමාන්‍ය මිනිසුන්ට තේරෙන්නේ නැත්තේ කාමයෙන් ලෝභයෙන් හිත යට වෙන හැටි තේරෙන්නේ නැහැනේ. මොකද මිනිස්සු ඉන්නේ මේක බැහැගෙනනේ. ගඳ ගහන තැනක කුණු ගොඩක බැහැගෙන ඉන්න මිනිසයාට ගඳ තේරෙන්නේ නැහැ. මොකද මේ මිනිසයා ගඳම තමයි හැමදාම විඳින්නේ. යාට ගඳ කියන එක සාමාන්‍යයි. ඒක සාමාන්‍ය දෙයක්. ඉතින් අපි සාමාන්‍ය පැවිදි ජීවිතයක වුණත් බුදුරජාණන් වහන්සේ මේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා වලට යට වුණොත් එහෙම තියෙන හැම ගුණයක්ම නැති වෙලා යනවායි කියලා උන්වහන්සේ පෙන්නනවා. ඉච්චරට මේක කටුකයි. ඉච්චරටම මේක කියන්නේ මොන තැනදී වුණත් සමහරලාට අම්මා වෙනුවෙන්වත් බොරු කියපු නැති අය ලාභ සත්කාර වෙනුවෙන් බොරු කියනවායි කියලා උන්වහන්සේ පෙන්නනවා. ඉච්චරට මේක දරුණුයි. රාගය හොද්දට පාලනය කරන හිතක්. ඒ කියන්නේ ස්ත්‍රියක් කෙරෙහි යම් භික්ෂුවක් රාගසිත පාලනය කරගත්ත හැටි උපමාවකින් කියනවා. එක්තරා රාත්‍රියක නවාතැන් පොලක ඒ කාලේ නවාතැන් පොළවල් ගොඩක් වෙලාවට වළං හදන මේ හෝල් තියෙනවානේ. පොඩි හෝල් එක වගේ මැටියෙන් හදලා පන් හේවිලි කරපු හෝල් තියෙනවා ශාලාවල්. මේවා තමයි ගොඩක් වෙලාවට ඔය දුර ගමන් යන අය මේ රැට නවතින්නේ කුඹල්හලේ. ඉතින් එහෙම තනි පංගලමේ තියෙන ශාලාවක එක්තරා ස්වාමීන් වහන්සේ නමක් රාත්‍රී නවාතැන් ගන්න නැවතලා ඉන්නකොට තරුණ ස්ත්‍රියක්, එයා නිකන් නෙවෙයි බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ ජනපද කල්යාණියක්. කියන්නේ පලාතේ ඉන්න ලස්සනම තරුණියක්. මෙයත් එදා රාත්‍රියේ අර ශාලාවේ නවාතැන් ගන්නවා. රෑ නිදා ගන්න ලෑස්ති වෙනකොට ඒ තරුණිය දුහුල් සළු වලින් සුපුරුදු විදියට එයා සැරසෙනවා. අර ස්වාමීන් වහන්සේත් ඒ ශාලාවෙමයි ඉන්නේ, වෙන කවුරුවත් නැහැ ශාලාවේ ඉන්නේ මේ භික්ෂුවයි අර කාන්තාවයි විතරයි. සිව්මැලි අතපය තියෙන බොහෝම සුන්දර තරුණියක් කියනවා. රාත්‍රියක් ගෙවන්නට, මේක උපමාවක්. රාත්‍රියක් ගෙවන්නට මේ විදිහට අවස්ථාවක් හැදෙන මේ භික්ෂුව බුදුරජාණන් වහන්සේ පෙන්නනවා රාග සිතට යට නොවි හිත මනාකොට රැකගෙන
ඒ වෙලාවේ පරිස්සම් වෙන ඒ භික්ෂුව මහණෙනි මම බුදුනෙතින් දකින්න පස්සේ කාලෙක ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාවලදී අහු වෙනවා. එච්චරට මේක දරුණුයි කියනවා. ඉතින් දැන් මෙයාටත් අර බදු මුදල් ටික එන්න ගත්තට පස්සේ සල්ලි ටිකක් යහමින් මේ අතේ ගැවසෙන්න ගත්තම මෙයාට එක එක අවශ්‍යතාව වැඩි වුණා. ඊට පස්සේ මෙයාට දැන් මදි අර හම්බෙන බදු සල්ලි ටික මදි වුණා. පස්සේ මෙයාට ඕනුණා මුළු ජනපදේම බදු ටික එකතු කරගන්න. මලිත් ලියුමක් යවුවා මට මේ ටික මදි මට ඕනේ ජනපදේම බදු. මේ ජනපදේම රාජභාණ්ඩාගාරයට බදු දෙන එක නිදහස් කරලා මට ඒක හරවන්න. අනේ අර රජුරෝ ඒකත් කළා. ඊට පස්සේ මෙයාට ඕනුණා යෝරජකම. දැන් මේ ජනපදයේම බදු ලැබෙන්න ගත්තට පස්සේ ඒ බදු වලින් ජීවත් වෙන්න අවශ්‍ය විදිහට මෙයාගේ අර සැප පරිසරය වැඩි කරගන්නවා, අවශ්‍යතාව වැඩි කරගන්නවා. එතකොට එයාට අන්තිමට මේ ජනපදයෙන්ම ලැබිච්ච බදුත් මදි වෙනවා. දැන් මේ විදියට ගිහිලා කොහෙන් නවතීද? පින්වත්නි, කෙලිම ඉල්ලලා යවුවා මට යුවරජකම ඕනේ. රජුරෝ අයි දෙසරයක් හිතුවේ නෑ යුවරජකම දුන්නා. කලිනුත් හිටිය යුවරජුරෝනේ. යුවරජ වුණාට පස්සේ දැන් මෙයාට ඒකත් බෑ මදි. එයාට දැන් හැමතිස්සෙම හිතනවා මං යුවරජ වෙලා ඉන්න ඕන කෙනෙක් නෙමෙයි. මටනේ මේ රාජ්‍ය අයිති වෙන්න තිබ්බේ. මෙයාට දැන් හිතුණා මට මේ රාජ්‍ය ගන්න ඕනේ. මෙයා මොකද කළේ? එයාට පක්ෂපාතී මේ ඇමතිවරු, එයාට පක්ෂපාතීව හිටපු පුරෝහිතවරු කට්ටියත් එක්ක එකතු වෙලා රහසේ සංවිධානය වෙලා ආයුධ සන්නද්ධ සෙබළු සූදානම් කරගෙන මෙයා රජුරවන්ට හොරෙන්ම යුද්ධයක් සූදානම් කරගත්තා. බලන්න පින්වත්නි කොහොම හිටිය කෙනාද? හිත හැම දෙයකටම හිත. ඒක මං කිය පුංචි දෙයකින් පටන් ගන්න දන්නේ නැතුව හිත පැතිරලා යන්න පුළුවන් විනාශෙක. අන්තිමට දුර ගිහිල්ලා හැරලා බැලුවට පස්සේ හිටියේ කොහෙද දැන් කොහෙද කියලා තේරෙන්නේ පින්වත්නි අපිට අපේ හිත දිහා බලනකොට. එච්චරට මේවා මේ ලෝභය හිතේ පැතිරෙනකොට කාමයට හිත වසඟ වෙනකොට සෑහීමටපත් වෙන්න බැරි හිත තේරුම් ගන්න බෑ මේක දුවන විදිහ. යුද්ධ ප්‍රකාශ කළා. යවුවා ලියුමක්. එක්ක මට රාජ්‍ය දෙන්න නැත්තම් යුද්ධයකට එන්න. මේ රජුරෝ ඒ කියන්නේ මේ මල්ලිනේ මෙයා හරි බුද්ධිමත් පින්වත්නි. මෙයා බැලුවා මේ මෝඩයා මේ හම්බෙන්න තිබ්බ රාජ්‍ය එපා කියාගෙන යුවරජකමත් එපා කියාගෙන මාලිගාවෙත් ඉන්න බෑ කියාගෙන වැඩකාරකම් කරන්න ගිහිල්ලා දැන් මෙතන ඇවිල්ලා මේ විදියට රාජ්‍යෙම ඉල්ලනවා. මෙයාව ඔය ඉන්න පොඩි සෙබළු ටිකත් එක්ක මරලා දාන එක මට එච්චර දෙයක් නෙමෙයි යුද්ධයක් කරලා. නමුත් මේ මිනිස්යාව ඔහොම මරලා දැම්මට පස්සේ මට එන නින්දාවට වැඩිය මට සැපයි මේ රාජ්‍ය දීලා දාන එක කියලා මේ මල්ලි කෙලින්ම මොකද කරේ? හරි පා ගන්න රාජ්‍ය කියලා දුන්නා. දැන් ඔබ හිතන්න අර එදා අයියන්ඩි මේ ඔක්කොම දාලා ගිහිල්ලා මල්ලි මේ ටික බාර ගන්නකොට මිනිස්සු හිතන්නේ නැති මල්ලි තමයි මෙතන ලෝභය. අයියට හම්බෙන්න තියෙන එක ඔන්න ගත්තා පැනගෙන. බලන්නේ අයියා කොච්චර ශ්‍රේෂ්ඨයිද. අනේ කිසි දෙයක් නැතුව අන්න ගිහිල්ලා මෙහෙම ඉන්නවා කියලා හිතනවා. ඒක මම මිනිස්සු සමහරලාට අද හොඳයි හෙට නරකයි මේ හිතේ හැටෙන පින්වත්නි එකක්වත් විශ්වාස කරන්න බෑ කවුද කොහොමද මොකද්ද කියලා. කොයි වෙලාවෙ මොනවද වෙන්න කියන්න බෑ. දැන් අපි නරකයි වගේ පේන රජුරෝ හොඳ වෙනවා. හොඳයි කියන මිනිහා වෙන නරක වෙනවා. ගත්ත රාජ්‍ය. දැන් මේ අධි වේගින් කාමයට හිත ඇදිලා ගියපු ලෝභය පස්සේ හඹාගෙන ගියපු මේ හිත ඔබ හිතනවාද රටේම රාජ්‍ය ගත්තත් මේකෙන් සෑහීමටපත් වෙනවා කියලා? නෑ මදි. අපේ රටේ නම් දැන් ඔය කියන්නේ රට මදි වුණාම තව රට ගොඩ කරලා වට කරලා තව ටිකක් වැඩි කරගෙන පුළුවන්
පොඩ්ඩක් තව මේක ලොකු කරගන්න පුළුවන්කම තිබ්බනම් මේ මුහුදවල් ඉතුරු වෙන එකක් නෑ පින්වත්නි. කාටත් පුළුවන්කම තිබ්බනම් හැමතැනම මුළු රටවල් ඔක්කොම ගොඩ කරගෙන ගිහිල්ලා මේවා මොකද මේ හැම කෙනෙකුටම ඔබ හිතන්න ඔය ජනාධිපති වෙන අය, අගමැති වෙන අය එක එක රටවල් වල සමහර රටවල අගමැතිනේ රටේ ඉන්න ප්‍රධානියා. ඇතැම් රටවල ඉතින් ඔය කොයි තනතුරට ගියත් එයාලා සෑහීමටපත් වෙන්නේ නැහැ පින්වත්නි. වර්තමානයේ හැදලා තියෙන නීති සමුදායත් එක්ක ලෝකයේ යන ක්‍රමවේදෙත් එක්ක බැරිකම මිසක් නැත්තම් රජ වෙච්ච රජවරුන්ගේ හැටියක් තමයි යුද්ධ කර තව රාජ්‍ය ප්‍රාන්ත තව රටවල් අල්ලනවා. රජවරුන්ගේ කාලේ යුද්ධ කියලා ඇහෙන්නේ ඒකනේ. තව ඒවා අල්ලනවා. මදි කොච්චර ලැබුණත් මදි. මොකද දන දුන්නේ? දැන් මෙයා රජකම ගත්තානේ. දැන් මෙයා අයියන්ඩි. මදිනේ දැන්. මෙයා දැන් කල්පනා කර ඉන්නවා තව එකක් කොහෙන්ද ගහගන්නේ. කොයි දැන් මෙයා බලන්නේ රට පාලනය කරන එකට වඩා කොයි රටද අල්ලන්නේ දැන්. ඔබ හිතන්න එහෙම රජෙක් ආවට පස්සේ තමන්ගේ අර අසීමිත බලය හොයා ධනය හොයා යන මිනිහෙක් රටක් දියුණු කරන්නේ නැහනේ. බලයට කෑදර වුණාට පස්සේ මේ මිනිස්සයාගේ මඩිය තර කරගන්න හිත ඉන්න වෙලාවේ රට පාලනය කරන්න රට වෙනුවෙන් දියුණු කරන්න තියෙන දේවල් වලට අවධානයක් යන්නේ නැහැ. දැන් මල්ලි රට කරගෙන ගියපු කාලේ වගේ නැතුව ඇති දැන් මේ අයියන්ඩි රට ගත්තට පස්සේ රටේ කිසිම දෙයක් මේ වෙලාවේ යාට වගක් නැතුව ඇති. රටේ මිනිස්සු දැන් හිත ඇති. මේක අර හිතපු වැඩකාරකම් කරම හිටියානම් හොඳයි කියලා දැන් හිතෙනවා ඇති මිනිස්සුන්ට. කරුමෙට ඇවිල්ලා මේ රට ගත්ත අපරාධේ හොඳට තිබ්බ රටක දැන් කියනවා ඇති. පින්වත්නි අපි මේ වෙලාවේ ඔය රජ්ජුරුවන්ගේ තියෙන ලෝභ හිතට දෙන්න ඕන හොඳ දඬුවමක් කියලා හිතලා සක්‍ර දෙවේන්ද්‍රයා වෙස්වලාගෙන තරුණයෙක්ගේ වෙස්යෙන් එනවා. ඇවිල්ලා මාලිගාවට කියනවා මේ රජතුමාට ලොකු උපකාරයක් වෙන පණිවිඩයක් දෙන්න තියෙනවා මට රජතුමා මුණ ගැසන්න. රාජපුරුෂය කියලා පණිවිඩය කිව්වා. එන්න කියන්නේ කිව්වා රජතුමනි දැන් මේ සක්‍ර දෙවියවිත් ඉන්නේ කෙලින්ම තරුණයෙක්ගේ වෙස්යක් මවන් ඉන්නේ. කිව්වා රජතුමනි මට තියෙනවා සුවිශේෂ දෙයක් කතා කරන්න ඔබතුමත් එක්ක. ඔබතුමාට මේ රටට එහා ගිය තවත් රටවල් වල යම් බලයක් ලබා ගැනීමේ උපකාරයක් කරන්න මට ශක්තියක් තියෙනවා තොරතුරක් පණිවිඩයක් දෙන්න තියෙනවා. හැබැයි මට මේක කතා කරන්න ඕන ඔබතුමත් එක්ක තනියෙන් කිව්වා. හරි කිව්වා. ඉඩ හදාගත්තා. පින්වත්නි සක්‍ර දෙවියන් රජුරවන්ට කියනවා ඇත්ත වගේ ඔක්කොම කිව්වා ප්‍රාන්ත 3ක් තියෙනවා තව රටවල් 3ක් තියෙනවා මෙහෙම මේ තැන්වල මේ ටිකේ බලය ලබා ගන්න මෙන්න මෙහෙම සැලැස්මක් මා ළඟ තියෙනවා මම ඔබතුමාට අවශ්‍ය ඔක්කොම උදව් කරන්නම් අපි ඒක ගමු කිව්වා. දැන් ඔළුවට මේ ටික දාපු ගමන් දැන් රටවල් තව 3ක් හම්බෙනවා කියන එක විතරයි රජුරන්ගේ ඔළුවේ වැඩ කරන්නේ. රජුරවන්ට අඩුතරමේ ඔයා කවුද? ඔයා කොහේ ඉඳලා දාවේ? ඔයාට කොහොමද මේ උදව් කරන්න තියෙන බලය මොකද්ද? මේ ලෝකේ දෙයක් අහන්න හිතක් ආවේ නැහැ. ඒ අර රටවල් 3ක් තියෙනවා කිව්වට පස්සේ ඔන්න ඉතින් පිස්සා වගේ දැන් අරකේ තමයි ඔළුව වැඩ කරන්නේ. දැන් එයා සැලසුම් කරන්නේ මට එහෙනම් මෙච්චරක් තව බදු හම්බෙයි. මට මේ විදිහේ සැප සම්පත් තව හදාගන්න පුළුවන් වෙයි. මට මෙච්චරක් මාලිගා හම්බෙයි. දැන් ඕවා තමයි ඔළුවේ වැඩ කරන්නේ. අර තරුණයා හොඳට ලැබිච්ච සංග්‍රහ එක්ක සතුටු වෙලා මෙයා ආපහු රජුරුවන්ගෙන් ඈත්ලා ගියා. එයා දන්නවනේ ඉතින් මෙයා දෙව්ලොවට ගියා. ඉස්වලාගත්ත සක්‍ර දෙවියෝනේ.
රජුරෝ ගිහිල්ලා ඇමති මණ්ඩලයට කිව්වා මෙහෙම සිද්ධියක් මට ඒ තරුණයා කිව්වා කියලා. ඔබතුමා ඒ තරුණයා ගැන විස්තර ඇහුවේ නැද්ද කොහොම? මට ඒක බැරි වුණා කිව්වා. වහාම හොයන්න කිව්වා. මුළු රට පීරලා හැව්වා. කොහේවත් හොයාගන්න බැරුණා එහෙම තරුණෙක්. අන්තිමට පින්වත්නි ලේ අතිසාරේ හැදෙනවා හිතලා කල්පනා කරලා. ඒ කියන්නේ මෙයාට හිතුණා අර තරුණයාට පොඩ්ඩක් සතුටුදායක විදියට හරියට මුකුත් සංග්‍රහයක් කරන්න ලොකුවට බැරි වුණා. සමහර විට ඒක හින්දා කලකිරුණාද දන්නේ නැහැ කියලා. දැන් ඊ පැති වලින් හිතනවා දැන්. රජුරවන්ට ලොකු දුකක් දැන්. අනේ තරුණයාව කොහෙන්ද හොයන්නේ? දැන් ඒත් මේ බොරුවක් කළාද කවුද කියලා නෙමෙයි හිතන්නේ. තරුණයාව හොයාගන්නේ කොහෙන්ද? ඒ රටවල් තුන කොහොමද හොයාගන්නේ? කොහෙන්ද අල්ලගන්නේ? දැන් ඕකමයි ප්‍රශ්නේ. හිත අන්තිමට ලෙඩ වුණා. ලෙඩ ඇද්දටම වැටුණා. මිනිස්සෙක්ගේ හිතක් ලෝභයෙන් පුපුරන්න පිරුණට පස්සේ පින්වත්නි ඒ ලෝභයත් එක්ක ආයිත් නෑ සම්පූර්ණ පිස්සෙක් වෙනවා. කායිකවත් ඒ මිනිස්සයත් විනාශ වෙනවා. දැන් ලෙඩ වෙලා ඉන්නවා. අන්තිමට අපේ බෝසතාණන් වහන්සේට ආරංචි වුණා මේ සිද්ධිය. එතුමා මේ ඒ වෙනකොට හොඳ තරුණ වෙදෙක් කිව්වා මට සනීප කරන්න පුළුවන් රජුරුවන්. එක වැඩිහිටි වෙද්දු ඇවිල්ලා සනීප කරන්න බලලා තිනෝ කාටවත් සනීප කරන්න බැරි වුණා. ඉතින් පින්වත්නි බෝසතාණන් වහන්සේ රජුරුවන්ට ඇවිල්ලා කිව්වා මට ධනෙ එපා. ඔබතුමාගෙන් කිසිම මුකුත් මට ඕනේ මම ඔබතුමාව සනීප කරන්න. මොකද්ද කියලා ඇහුවා. ඔය ලෙඩේ හැදෙන්න හේතුව නිදානි කියන්නේ කිව්වා. රජුරන්ට දැන් මේක කියන්න ලැජ්ජයි. රජුරෝ ගෝ මට ඒව වැඩන්නේ ඔයා බෙහෙත් කරන්නකෝ කිව්වා. එහෙම බෑ. ලෙඩක් හැදෙන්න හේතු වෙච්ච නිදානි කියන්න ඕනේ වෛද්‍යවරයෙකුට බෙහෙත් කරන්න කිව්වා. රජුරෝ ලැජ්ජාවෙන් විස්තරේ කිව්වා මට මෙහෙම හේතුවක් හින්දා තමයි මම ලෙඩ වෙන්න ගත්තේ කියලා. ඒ වෙලාවේ පින්වත්නි මේ තරුණයා අපේ බෝසතාණන් වහන්සේ ලස්සන ගාථා ටිකක් කියනවා මේ රජුරවන්ට. කාමං කාමය මානස්ස තස්ස චේතං සමිජ්ජති අද්ධා පීති මනෝ හෝති ලද්ධා මච්චෝ යදිච්ඡති. අපි මේ ගාථා ටික ඔක්කොම ඉස්සෙල්ලා සාකච්ඡා කරගෙන යමු කෙටියෙන්. ධන දාන්‍ය ආදී ලෝභනීය වස්තුන් කැමති වෙච්ච පුද්ගලයාට පින්වත්නි ඒ කැමති වෙච්ච දේ ලබා ගන්න පුළුවන් වුණොත් Tamanට සතුටු විදියට ඒ කැමති වෙච්ච දේ ලබා ගන්න පුළුවන් වුණොත් ඒ මනුස්සයා සතුටු වෙනවා. ලද්දා මච්චෝ යදිච්ඡති. එයා ඒකාන්තයෙන් සතුටු වෙනවා Taman කැමති දේ එහෙම ලැබුණොත්. ඕන කෙනෙක් Tamanට කැමති දේ ලැබෙනවා නම් සතුටු වෙනවනේ. කාමං කාමයේ මානස තස චේතං සමිජ්ජති තතෝ නං අපරං කාමේ ගම්මේ සංහංච වින්දති. ධන දාන්නේ මේ ලෝභනීය වස්තු කැමති විදියට එහෙම ලබන්න ඕනකම තිබ්බට එහෙම ලැබුණාට පස්සේ ග්‍රීස්ම කාලේ කියන්නේ හොඳට පායන කාලේ පිපාසෙන් හිටපු කෙනෙක්ට අර දැන් ඔබ දන්න සාමාන්‍යයෙන් එහෙම පායන කාලෙට එන පිපාසය වැඩි. ඒ වගේ කියනවා එහෙම කැමති දේ හිතට එන්න හිත ඒකට වැටෙන්නේ. ගවං සිංගිනෝ සිංගි වඩ්ඩමානස්ස වඩ්ඩති ඒවං මන්දස්ස පෝසස්ස බාලස්ස අවිජ්ජනතෝ බිහියෝ තණ්හා පිපාසාච වඩ්ඩමානස්ස වඩ්ඩති. හරියට නිකන් හරකෙක් වැඩෙන්න අන් දෙක වැඩෙනවා වගේ මොලේ නැති මිනිසයාට කාම තණ්හාව පිපාසයෙන් එන්න වැඩෙනවා කිව්වා. හරියට අර අන් දෙක එන්න වැඩෙන වයසින් වැඩෙන්න අන් එනවා වගේ. පතව්‍යා සාලි යාවකං ගවාස්ස දාස පෝරිසං දත්වාපි නාලමේකස්ස ඉති විද්වා සමංචරේ.
හරිම ලස්සන තැනක් මේ කියන්නේ. රාජ්‍ය 3ක් ලැබිලා කියනවා මේ හැල් මේක ගවයන් මේ බොහෝ දේ මේවට වසඟ වෙලා ඒව ලබාගෙන කටයුතු කරන රජුරුවන්ගෙන් අහනවා මේ ගාථා ටිකේදී ඉදිරියේදී අපූර්වට රජතුමනි ඔබට රාජ්‍ය 4ක් ලැබුණට ඔබතුමා එක සැරේට ඇඳන් 4ක නිදා ගන්නවද? ඔබතුමා රාජ්‍ය 4 දැන් තියෙන එකයි තව 3ක් නේ. රාජ්‍ය 4ක් ගත්තට පස්සේ ඔබතුමා එකවර ඇඳුම් 4 අඳිනවද? ඉතින් සාමාන්‍ය මිනිස්සු කලිසමක් අඳිනකොට කලිසම් 4ක් අඳින්නේ නැහනේ. ඒ වගේ ඔබතුමා රාජ්‍ය 4ක් ගත්ත කියලා එකපාර පිගම් 4ක් එක සැරේට කනවද? මේ විදිහට අහලා කාමයෙන් හිත පීඩණයට පත් වෙලා තියෙන විදිහ හරිය අපූර්වට ඒ වෙලාවේ කියා දීලා හිතේ සැනසෙල්ල මේ කාමයෙන් හිත ඈත් කරගත්ත තැන ලැබෙන හැටි කියා දීලා පින්වත්නි ඒ වෙලාවේ එතුමාට අර රජුරන්ට ඉහළගෙන හිටපු සුදු පාට කුඩේ දැකලා ඒ කුඩේ පාටත් එක්ක කසින වඩලා එතුමා ධ්‍යානයකට එනවා අපේ බෝසතාණන් වහන්සේ. රජුරෝ දැන් සනීප වෙලා කියනවා කිසිම වේදෙකුට කරන්න බැරි වෙච්ච දේ ඔබ කළා. ඔබ කියා දුන්න ගාථා ටික මට එක ගාථාවක් කහවණු 1000 ගානේ වටිනවා. මේ ලෝභේ පිරිච්ච මිනිහට අර ගාථාවත් මිල කරනවා. මම ඔබතුමාට මේ හැම ගාථාවකටම කහවණු 10000 ගෙවන්නම් කිව්වා. මට ඔබේ කහවණුවකින් ඇති වැඩක් නැහැ කියලා අපේ බෝසතාණන් වහන්සේ දා හිමාලයට වඩිනවා. රජුරුවන්ගේ සිද්ධිය ඇතුලේ අපිට තේරෙනවා මේ වගේ සත්පුරුෂය ඇවිල්ලා උදව් කළා මිසක් පින්වත්නි නැත්තම් මේ මිනිහා අර ලෙඩෙන්ම මැරිලා යනවා. ජීවිතේ පුංචි දෙයකින් ඔය වගේ අපේ හිතේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා සල්ලි නොඑක් දේත් එක්ක හිත පටන් ගන්න තැන අපිට නොතේරි මහා දුරකට විනාශ වෙලා යන්න පුළුවන්. අපි ඇසුරු කරන අය වගේ විනාශ වෙන්න පුළුවන්. ඒකින්ද කිසිම කෙනෙක් විශ්වාස කරන්න එපා මේ හිතේ හැටි. ලෝභයට පත් වුණාට පස්සේ, ද්වේෂයට පත් වුණාට පස්සේ මනුස්සයා කොහෙන් ගිහලා නවතිනවද කියන එක විශ්වාස කරන්න බෑ. ඔබ විශ්වාස කරන්නත් එපා. හිත විශ්වාස කරන්න එපා. ධර්මයේම විශ්වාස කරගෙන කටයුතු කරන්න. හිතක කාමයට වසඟ වුණාට පස්සේ අපිට අපිවවත් පාලනය කරගන්න බැරි බව තේරුම් අරගෙන බය වෙන්න කාමයට, බය වෙන්න ලෝභයට, බය වෙන්න මේ හිතේ ඇති වෙන බොහොම පුංචි ලෝභ සිතුවිල්ලට පව බය වෙන්න පින්වත්නි. මොකද මේ පුංචි සිතුවිල්ලට පුළුවන් මහා දුකට අපිව වීසි කරලා දාන්න. අපිටවත් එදාට ආපස්සට හැරිලා බලනකොට කොච්චර විනාශයකට අපි ගියාද කියලා හිතා ගන්න බැරි තැනකට අපි යන්න පුළුවන්. බැහැම දෙනාටම ආශිර්වාද කරනවා. අද දවසේ මේ උතුම් ධර්මයේ තුල ජීවිතයේ ස්වභාවය, හිතේ ස්වභාවය සාකච්ඡා කරන්නට අපිට අවස්ථාව සලස්සෙද්දී ඒ සඳහා දායකත්ව දරපු සියලු පින්වතුන්ට ශ්‍රාවකත්වයෙන් එකතු වෙච්ච බැහැම දෙනාටම මෙත් සිතින් ආශිර්වාද කරනවා. සියලු දෙනාට මේ සිත දමනය කරන්න, සචිත්ත පරියෝදපණං හිත දමනය කරගන්න මේ ජීවිතේම වාග්ය සැලසේවා කියලා. පින්වත්නි, අද දෙනියායේ ලුම්බිනි තේ කර්මාන්ත ශාලාවේ කළමනාකාර අධ්‍යක්ෂකතුමා බිරිඳ දියණිය ඇතුළු කාර්ය මණ්ඩලයේ පින්වතුන් විසිනුයි දායකත්වයෙන් එකතු වෙන්නේ සුපුරුදු විදියට. අපේ පින්වත් චමින්ද මහත්මයා ලුම්බිනි තේ කර්මාන්ත ශාලාව කල්යාණ මිත්‍ර පිරිසටත් උපකාරී කරමින් පවත්වාගෙන යන්නේ. දවසක් මම එතුමාගෙන් ඇහුවා ඔබතුමා මේ ඉහළම තියෙන තේ කර්මාන්ත ශාලා අතරේ ඉන්න කෙනෙක් 1 2 3 අතර බොහෝ විට මේ විදේශයට තේ අපනයනය කරන කෙනෙක් ඔබතුමා. අපිත් බොහොම කල්යාණ මිත්‍රයි. ඉතින් මම ඇහුවා මේ දැන් ඔබතුමත් එක්ක තරඟයට එන්න සමහර අයට තේ කර්මාන්ත ශාලා එකක් නෙමෙයි තියෙන්නේ. ගොඩක් තියෙනවා. ඒ ඔබතුමාට විතරක් එකයි තියෙන්නේ. ඇයි කියලා ඇහුවම මම ඔබතුමාගේ අදහසක් නැද්ද තව තේ කර්මාන්ත ශාලා පටන් ගන්න කියලා? මට මොකද්ද කියන්නේ කියලා බලන්න ඕන උනා. මම හරි අපූර්ව උත්තරයක් දුන්න සන්නහංශ. මේ එක හරියට කරගෙන ඉන්නවා මට ජීවිතයේ අවශ්‍ය කරන යැපීම සඳහා මේ එක මට හොඳටම ප්‍රමාණවත්. ඒ නිසා මට ඒ එක හොඳටම ඇති කියලා එයා කියන්නේ. එතුමාගේ ජීවිතේට එතුමා තරම තේරුම් අරන් තියෙනවා මට මේක හොඳටම ඇති කියලා. ඒක හොඳින් එතුමා කටයුතු කරන ඒ ලුම්බිනි තේ කර්මාන්ත ශාලාවේ කටයුතු. ඉතින් විදේශයේ ධනෙ අපේ රටට ගේන්න කටයුතු කරන පින්වන්ත කල්යාණ මිත්‍ර මහත්මයෙක් නෙත් FM ආයතනයේ අපේ සිත්නේ තසපුවට හැම මාසෙකම
තුන්වෙනි සතියේ සෙනසුරාදා සිට්නිත් අසපුවට නිත්‍ය දායකත්වයෙන් එකතු වෙනවා. එහි නිර්මාතෘ දයාපාල ජයවර්ධන මැතිතුමාට එම මැතිනියට අධ්‍යක්ෂක මණ්ඩලය දූ දරුවෝ හැම දෙනාටම නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමින් පවුල්වල සියලු දෙනාට විශේෂයෙන් දශක ගණනාවක් ලුම්බිනි තේ කර්මාන්ත ශාලාවට දළු සපයමින් එක්ව සිටින පාරිභෝගික හැම දෙනාටමත් මේ පින්කම් වලට අතහිත දෙන කල්යාණ මිත්‍ර සියලු දෙනාටත් ලුම්බිනි නිම්නයේහි වාසය කරන සියලුම දෙනාටත් ආශිර්වාද කරන බව සුපුරුදු විදියට එතුමා සඳහන් කරනවා. නිත්‍යපෙම ආයතනයේ අධිපතිතුමන්ට කාර්ය මණ්ඩලයේ හැම දෙනාටම නිත් ශ්‍රවණය කරන ශ්‍රාවක පින්වත් ඔබ හැම දෙනාටමත් ඒ වගේම අපේ චමින්ද මහත්මයා ඇතුළු ලුම්බිනි තේ කර්මාන්ත ශාලාවේ එම අධ්‍යක්ෂකතුමාගේ ආදරණීය බිරිඳ දියණිය ඇතුළු කාර්ය මණ්ඩලයේ සෑම දෙනාටමත් යලිත් ආශිර්වාද කරනවා. ඒ අත්ංගෙත් ඔබ හැම දෙනාගේමත් සංසාරගත සිහිපත් වෙන නොවන සියලුම මේගේ ඥාතියෝ මෙපින් බලෙන් පරලොව සැනසෙත්වා සුවපත් වෙත්වා කියලා කවුරුත් සාදු කියන්න. දෙවියොත් සතුටින් මේ පින් අනුමෝදන් වෙලා දෙව්ලොව සැනසෙත්වා සුවපත් වෙත්වා කියලා අපි දෙවියන්ටත් ආශිර්වාද කරනවා. මේ සියලු පින ඔබ හැම දෙනාටමත් මේ කොරෝනා වසංගතයත් එක්ක ජීවිතේ මොන තරම් බලාපොරොත්තු ගොඩනගාගෙන හිටියත් පින්වත් එක මොහොතකින් සියල්ල දාලා යන්න සිද්ධ වෙන්න පුළුවන්. හැම වෙලාවෙම මරණ සතියෙන් වාසය කරන්න ඔබ හැම දෙනෙකුටම වාසනාව වාසනාව සැලසේවා කියලා ආශිර්වාද කරනවා. මේ ජීවිතය තුළ හිතසුව පිණිස කටයුතු කරමින් කුසලයේ වඩන්න ඔබ සියලුම දෙනාට පින්වත්නි පරලොව සුගතියටත් උතුම් නිවනටත් හැම පිනක්ම හේතු වෙත්වා කියලා මෙත්සිතෙන් ආශිර්වාද කරනවා. සාදු සාදු සාදු. ආකාසට්ටා චුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ශාසනං චිරන් රක්칸තු දේශනං චිරන් රක්칸තු ත්වං සදාති. සාදු සාදු සාදු. සෙනසුරාදා සිට්නිත් අසපුව ධර්මානුශාසනාව නිමවටපත් උනේ. හිතට කාමය ලෝභය ඇතිබුණාම අපිට අපිවවත් පාලනය කරගන්න බෑ. දේශනාවේ තදින් දැනුණු කාරණාවක්. දැන් සාමාන්‍යයෙන් කියමනක් තිබෙනවා අතින් රැස් කරලා දේවල් දාලා යනවා හිතෙන් රැස් කරන දේවල් තමයි අරගෙන යන්නේ කියලා. මම හිතන්නේ අපේ ජීවිතේ අපි යනකොට මේ මල්ලේ වැඩිපුරම තියෙන හිතෙන් රැස් කරගන්න දේවල් අතර අද දේශනාවේ තිබ්බ දේවල්. වැඩිපුරම තියෙන ලෝභය, ද්වේෂය, මේවෙක් මතුණු මෝහය. ඉතින් මේ දේවල් ගෙනියන්න හොඳ නැති දේවල් කියලා හඳුනගන්න බැරි වෙලා තින්නේ ඇයි කියලා හිතෙනවා. මේ වගේ බණක් ඇහෙනකොටවත් මිනිසුන්ට අවබෝධයක් එන්නේ නැද්ද අපි රැස් කරනකොට එහි සීමාව මොකද්ද? රැස් කිරීමේ හානිය මොකද්ද? සමහර ඕක වැරදි අර්ථයෙන් තරගෙන අනේ මේ කියන්නේ දියුණු වෙන්න එපාද කියලා බුදුදහම කියන්නේ දියුණු වෙන්න තියෙන මාර්ගය අහුරා දමන මගක් කියලාත් සමහරු කියන අවස්ථා තියෙනවා. ඉතින් ඒව විමසා බලන්නට හොඳ අවස්ථාවක් මේ. එහි තියෙන හානිය කොතෙක්ද කියන කාරණේ අවබෝධ වුණා නම් අපි ඔහොම කියන්නේ අපි මේ ඉන්න ජීවිතේ අවුරුදු 60ක් 70ක් 80ක් ඉන්න ජීවිතය ගැන හිතලා තමයි තීරණ ගන්නෙ. ඉන්නේ හා පිළිබඳ අපිට ඇති වැඩකුත් නැහැ කියලා තමයි මිනිස්සු කියන්නේ. ඇති වැඩක් තියෙනවද නැද්ද කියලා විමසිල්ලේ හිතන්න, මේ දේශනාවන් ඇසුරේ හිතන්න. එතකොට ඔබට මේ ජීවිතයෙන් එපිට සංසාරයේ තියෙන භයානක භාවය පැහැදිලිව අවබෝධ කරගන්නට හැකියාවක් ලැබේවි. ඒ අවබෝධය ඇති කරන්නට උතුම් ධර්මානුශාසනාව අපේ ජීවිතයට හේතු වුණා. ඒ උතුම් ධර්මානුශාසනාව සෙනසුරාදා සිට්නිත් අසපුවෙන් අපට ලං කරපු පූජනීය වන්දනීය වල්පොළ ගෞතම ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා. උතුම් ධර්මාවබෝධය පිණිස මේ කුසල් හේතු වේවායි කියා ප්‍රාර්ථනා කරමින් කෙටි විරාමයක් අරගෙන නැවතත් අපි සම්බන්ධ වෙනවා සෙනසුරාදා සිට්නිත් අසපුවේ ධර්ම සාකච්ඡාව සමගින් රැඳෙන්න. අපි කෙටි විරාමයකට යමු වෙනවා. නැවතත් අපි සම්බන්ධ වෙනවා සෙනසුරාදා සිට්නිත් අසපුව සමග. සෙනසුරාදා සිට්නිත් අසපුවේ ලෝභය අද දේශනාවේ මාතෘකාව. ලෝභය පිළිබඳව කතා කරන්නට නම් කොතරම් දේවල් තිබෙනවාද කියලා හිතෙනවා. බොහොම ගෞරවයෙන් නැවත වාරයක් අපේ පූජනීය වල්පොළ ගෞතම ස්වාමීන් වහන්සේව ධර්ම සාකච්ඡාවට පිළිගනු ලබනවා. අවසර ස්වාමීන් වහන්සේ දැන් ලෝකයේ හට ගැනීම පිළිබඳව කතා කරනකොටත් මේ රස තෘෂ්ණාව ලෝභය බලපහලා දෙනවා කියලා අපි දන්නවා. පිළිහිලා තිබෙනවා. ඒ වගේම දැන් මේ පන්සිල් පද අපි පන්සිල් සමාදන් වෙනකොට
පස් පව් ගැන කතා කරනකොටත් ස්වයං ජාත හැල්වි ආදී කොට ගත්තු ඒවට ඇති වුණු ලෝභය නිසා හොරකම වගේ ඇති වුණා එහෙම ඇති වුණා කියලාත් අපි අහලා තිබෙනවා. ඉතින් එතකොට මේ ලෝභය ගැන කතා කරනකොට ලෝභය ඇති වෙන්නේ ඇයි අපි හඳුනන්නේ? මේක මේ සසරේ පුරුද්දක් නිසාද? මොකද්ද ලෝභය ඇති වෙන්නේ හේතුව? එහෙම දේශනාවක ලෝභයට හේතුවක් සඳහන් වෙලා නැද්ද? වරුණ මේ හැම දෙයකම අපිට මුල බුදුරජාණන් වහන්සේ කැණි මඩල වගේ මුල පෙන්නුවේ අවිද්‍යාව. අවිද්‍යාව නිසා අවිද්‍යාව කියන්නේ වැහිලා තියෙන ඇත්ත. ඇත්ත වැහිලා තියෙන තාක්කල් මේ නන්දිරාගයෙන් හිත නිදහස් වෙන්නේ නැහැ. අපි සාමාන්‍යයෙන් ජීවිතේ නොඇලෙන්න ඕන දෙයක් ගැන ඇත්ත දන්නේ නැති තාක්කල් ඒකට ඇලෙනවා. සමහර වෙලාවට ජීවිතයේ අනවබෝධයෙන්ද වටිනා දෙයට හිත ඒක රැක ගන්න හිතන්නේ නැහැ. නොවටිනා දේ රැක ගන්න අවිද්‍යාවේ ස්වභාවය නිසා හිත හැමතිස්සෙම දුවනවා. ඒ කියන්නේ මිනිස්යාට අවිද්‍යාව තමයි පුරුදුම. මේ අවිද්‍යාව තමයි මුදුන් කැණි මඩල. අනිත් හැම දෙයක්ම පරාල. එතකොට දැන් අර කතාවට කියන්නේ මේ මනස උසස් වූ නිසායි මිනිසා කියන්නේ කියන කතාව බොරුවක් එහෙම බැලුවා. වරුණ මිනිසයාට ප්‍රඥාව දියුණු කරගෙන මේ ඔය දැන් අපි කියපු අවිද්‍යාව බිඳින්න අවශ්‍ය කරන පරිසරය මේ මනස ඇතුලේ තියෙනවා. එහෙමයි. ඒක දැන් කවුරුත් අපි දකින්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරන තිරිසන් ලෝකේ. එහෙමයි. චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්නේ පෙරේතාත්ම. එහෙමයි. දැන් පෙරේතේකට පිනක් අනුමෝදන් වෙලා සැපක් ලබන්න පුළුවන්. ඔය තිරිසන් ලෝකේ උනත් ඔබ නිකන් හිතලා බලන්න තිරිසන්ගත සත්තු උන තමන්ට කන බොන හැටි ජීවත් වෙන්න ඕන කරන නිදා ගන්න ඕන කරන තමන්ගේ වර්ගය බෝ කරන්න ඕන දේවල් ආයේ අමුතුවෙන් කවුරුත් උගන්වන්න ඕනේ ඒව තේරෙනවා. එහෙමයි. දැන් මිනිස්සුත් සාමාන්‍යයෙන් කරන දේවල් ටිකනේ. ඒ දේවල් ටික තේරෙනවා. ඒක තේරුම් ගන්න එකට නෙමෙයි මේ මනසින් උසස්කම කියන්නේ. ඒක දැන් අපි සමහර වෙලාවට ඇතම් සත්තු ගත්තට පස්සේ කවුරුවත් උගන්වලා නැහැ. ඒගොල්ලන්ගේ චර්යාවන් ඒගොල්ලන්ට හදාගන්න. එහෙමයි. දැන් සමහර වෙලාවට ලෙඩක් හැදුනත් ඔබ දැකලා ඇති සමහර සත්තු ඒකට අවශ්‍ය බෙහෙත් හොයන් ගිහිල්ලා ගන්න. ඒ පූසෝ ඉන්නෝ කුප්පමේනියා බඩේ එක්කමක් හැදුනාම මිනිස්සු කියන කතාව තමයි කුප්පමේනියා ගහක් වගේ කියලා කනවා. අයි කවුරුත් දෙන්නේ දෙන්නේ. මොකද ඒ පූසට කවුරු හරි මේ උගන්ලාද මේ ඔයාට අන්න අරක තමයි කන්න තියෙන්නේ කියලා. මේ වෙලාවේ නෑ. ඒක යාට තේරෙනවා. ඒ නිසා අපි ලීඩකට බෙහෙතක් කරගන්න එක, බෙහෙත් හොයාගන්න එක, කන බොන හැටි, නිදා ගන්න හැටි, කාමෙන් හිත සතුටු කර කර ඉන්න හැටි ගැන අමුතුවෙන් ඒක සසරින් එන එකක්. ඒක ආයි දෙකක් නෑ. දෙකක් නෑ. මෙතන මෙන්න මේ එන්නේ අවිද්‍යාව නිසාමයි. අවිද්‍යාව. ඒතර මේ අවිද්‍යාව බිඳලා විද්‍යාව උපද්ද ගන්න. විද්‍යාව උපද්ද ගන්නවා කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න මේ මිනිස්සෙකුට ලැබිලා තියෙනවා මේ වෙලාවේ දුර්ලභ අවස්ථාවක්. ඒකත් හැමෝටම නෙමෙයි. දැන් සමහර කෙනෙකුට කොච්චර චතුරාර්ය සත්‍ය ගැන ඉගෙන ගන්න ලැබුණත් නාම රූප ගැන ඉගෙන ගන්න එහෙම තේරෙන්නේ නැහැ. දැන් සමහර අය වර්තමානයේ මේ අභිධර්මයේ සම්බන්ධවත් ලොකු කතා බහක් තියෙනවානේ වරුණ. මේ සියලුම දෙනා අභිධර්ම ඉගෙන ගන්න ඕනේ කියන මතය සමහර වෙලාවට කතා කරනවා නිවන් දකින්න ඕන නම් කියලා. අපි එහෙම කිව්වට අඩුතරමේ මේ සාමාන්‍ය නිකන් සූත්‍රයක කියලා දෙන කරුණු ගැඹුරු කරුණු ටිකක්වත් සමහර අයට තේරෙන්නේ නැහැ. සූත්‍රයක කියන පොඩි දෙයක්වත්. එහෙමයි. ඉතින් එහෙම කෙනෙකුට අපි කියනවා නම් ඔයා අභිධර්මයේ හරියට තේරුම් ගත්තේ නැත්නම් එහෙම ඔයාට නිවන් දකින්න බෑ කියලා අපි යාගේ මනසට දුන්නොත් පණිවිඩේ අර මිනිස්යාගේ ධෛර්යය හැමම නැති වෙනවා. හීන වෙන්න පුළුවන්. ඒ හින්දා ඇතැම් ආයතනවල සමහරවිට අභිධර්මයේ පොඩ්ඩක් පැත්තකින් තියලා යනවා. ඒ හින්දා මේ දවස්වල කතා බහ යනවා මේක ඇතුලේ
පිරිසක් කියනවා අභිධර්මයේ නැතුව බෑ. තව පිරිසක් කියනවා අභිධර්මයේ අවශ්‍ය නැහැ කියලා. ඔබ වහන්සේ ඉන්නේ කොයි මතයේ සාමාන්‍ය බුද්ධ දේශනාවට අනුව අභිධර්මයේ අවශ්‍යමද අවශ්‍ය නැද්ද? වරුණ ඔය අභිධර්මයේ ඕනේ කියලා ඕනෙමයි කියලා කියන එකෙත් තේරුම් ගන්න ඕන පැත්තක් තියෙනවා. අභිධර්මයේ ඕනේ නැහැ කියලා කියන තැනත් තේරුම් ගන්න ඕන පැත්තක් තියෙනවා. මේ දෙගොල්ලම කතා කරන කාරණාව ඇතුලේ මම නැහැ. මොකද මම මේක තේරුම් ගන්න තියෙන විදිහ ඇත්තටම මේ වෙලාවේ මම හිතනවා අපේ සමහර ශ්‍රාවකයන්ට දැනගන්න අවශ්‍යතාවයක් තියෙනවා. මගෙන් සමහර මේ විමසල එවනවා. සමාජ මාධ්‍ය දැක්ක ඔබ වහන්සේගේ පෝස්ටුවක් ඔබ වහන්සේ මේ පිළිබඳව සිහිපත් කරන කාරණාවක් පිළිබඳව. ඒ නිසා ඔබ වහන්සේ පැහැදිලි කරන එක හොඳයි මේ අභිධර්මය අවශ්‍යමද අවශ්‍ය නැත්නම්ද කියලා කාරණේ. වරුණ අභිධර්මය හරියට තේරුම් ගන්න නැතුව කිසිම දාක පංච උපාදානස්කන්ධ කියන්නේ මොකද්ද කියලාවත් දන්නේ නැහැ. කියන අභිධර්මයේ ඔස්සේ තමයි කොටින්ම රූපය කියන්නේ මොකද්ද කියලා තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. ඒ ධර්මයේ හරය එතන තියෙන්නේ. ඒ තේරුම් නොගෙන රූපෝපාදානස්කන්ධ කියන්නේ මොකද්ද කියලාවත් දන්නේ නැහැ. නිකන් වචනේ දැනගත්ත පමණින් අභිධර්මයේ ඔස්සේ තේරුම් ගන්න නැතුව එයාට කවදාකවත් ඒක තේරුම් ගන්න බෑ. එතකොට නාමයන් තේරුම් ගන්න සූත්‍රවල නාම රූප කියලා වචනය ඇහුනට නාම ගැන විස්තර කරනවා රූප වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කියලා සූත්‍රවල. හැබැයි මොකද්ද මේ නාම කියලා හරියට තේරුම් ගන්න පුළුවන් වෙන්නේ අභිධර්මයේ ඔස්සේ. කියන ගැඹුරු අර්ථයක් තියෙන එතන. ඒක දැනගති කොට හරියට මෙහෙම කියන්න දෘෂ්ටිය හරියට හැදෙන්න අභිධර්මයේ තුල අවබෝධයක් තියෙන්න ඕනේ. හැබැයි ඒ කියන්නේ එතකොට අපිට අනිත් පැත්තට හිතනවානේ අභිධර්මයේ පිළිබඳ දෘෂ්ටියක් නැති වුණොත් එහෙම හැඟීමක් නැති වුණොත් එහෙම ධර්මයට ලඟ වෙන්න බෑ වගේ. ඒක තමයි දැන් මම කියාගෙන ඉන්නේ. වරුණ දැන් රේරුකාණේ චන්දවිමල නායක සයන්වන්සේ හරි අපූර්ව උපමාවක් පෙන්වන මේ සූත්‍ර අභිධර්ම දෙකට. එහෙමයි සයන්වන්ස. වෛද්‍යවරයාගේ වෛද්‍ය විද්‍යාව ගැන තියෙන අවබෝධයක් තියෙනවානේ වෛද්‍යවරයෙකුට. මෙන්න මේ අවබෝධය වගේ තමයි කියනවා අභිධර්මයේ. ඊට පස්සේ උන්වහන්සේ පෙන්නනවා මේ ලෙඩෙකුට ලියන මේ බෙහෙත් සීට්ටුවක් තියෙනවානේ. මෙන්න මේ වගේ තමයි කියනවා සූත්‍රවල තියෙන ධර්ම කරුණු. මේක උපමාවක්. නැත්නම් සූත්‍ර බෙහෙත් සීට්ටු කිව්ව නෙමෙයි. ඒතර මේ උපමාව හරියම සාර්ථකයි. මේ උපමාව ඇතුලේ ඊටාම වටින අර්ථයක් ස්වාමීන් වහන්සේ පෙන්වලා දෙනවා. ඕකෙන්ම අල්ලගත්ත එක අපිට කතාව. ඒ කියන්නේ වරුණ තථාගතයන් වහන්සේ වෛද්‍යවරයා. ඒ තථාගතයන් වහන්සේ ශ්‍රාවකයාට අවශ්‍ය කරන වැඩපිළිවෙල පෙන්වලා දෙනවා. ඔබ කරන්න ඕනේ මේකයි කියලා. දැන් අපි නිකමට හිතමු මේ වෛද්‍යවරයෙක් ළඟට එන හැම ලෙඩාටම වෛද්‍යවරයා ඒ ලෙඩේ හැදිච්ච හැටි, මොලේ ක්‍රියාකාරීත්වය වෙච්ච හැටි, හෝමෝන ස්‍රාවය වෙන හැටි, ශෛල ඇතුලේ එක එක ක්‍රියාකාරීත්ව වෙන හැටි ඔක්කොම කියනවාද ලෙඩාට? ලෙඩාට ඒව වෛද්‍යවරයා කියන්නේ. ලෙඩාට මොනවද කියන්නේ? අර ලෙඩේට අවශ්‍ය කරන බේත ලියලා දෙනවා. ඔය මේ බේත ගන්න. ඊට පස්සේ යම් කිසි දේවල් නොකානෝබී කියන්නේ මේ ලෙඩේට වෙනම කියලා. ඕ මේවා එපා මේවා කරන්න කියලා හෙදගම පැත්තේ ටිකක් කියනවා. ඔච්චරයිනේ. එතන ලෙඩාට ලෙඩේ සනීප කරගන්න ඒ ටික තමයි ඕනේ. ඒ ප්‍රමාණවත්. ඒක තමයි ඕනේ. හැබැයි ඔබ හිතන්න වරුණ වෛද්‍යවරයා ඒක හරියට ඒ ලෙඩාට දෙන්න නම් වෛද්‍යවරයාට වෛද්‍ය දැනුම තියෙන්න ඕනද නැද්ද? තියෙන්න ඕනේ. එතකොට යම්කිසි ශ්‍රාවකයෙකුට අපි දේශකයන් වහන්සේලා පංච උපාදානස්කන්ධ ගැන කියලා දෙන්න නම් ඒ දේශකයන් වහන්සේ ලෙඩෙක් වෙලා බෑ. වෛද්‍යවරයෙක් වෙන්න ඕනේ. එතකොට රූපපාදානස්කන්ධ කියන්නේ මොකද්ද කියලා සූත්‍ර ටික විතරක් ඇසුරු කරලා යම් ස්වාමීන් වහන්සේ නමක් ධර්ම දේශනාවක් කරනවා කියන්නේ උන්වහන්සේ නිකන් බෙහෙත් සීට්ටුවක් කියවලා බෙහෙත් කරන්න ගත්තා වගේ වැඩක්. ඒ කියන්නේ බෙහෙත් ගන්න ගිහිල්ලා
ලෙඩකට ලෙඩේට දුන්න බෙහෙතින් හොඳ වෙලා මට මේ ලෙඩේට මේ බෙහෙතින් හොඳ වුණා කියලා ලෙඩා තව කෙනෙකුට බෙහෙත් දුන්නා වගේ වැඩක්. නෑ ගොඩක් වෙලාවට මෙතන බෙහෙතින් සනීපුණාද කියන එකත් ප්‍රශ්නයක්. මොකද වර්තමානයේ එහෙම දැන් දේශනා කරන්න මේ හැම කටයුතු කරන කෙනෙක්ම ලෙඩේ සනීප කරන් ඇවිල්ලා දේශනා කරනවා නෙමෙයිනේ. ඒ නිසා ලෙඩ පියන් තමයි වෛද්‍යවරුත් දැන් බෙහෙත් කරන්නේ. ඒ කියන්නේ අභිධර්මයේ කිව්වත් එහෙම නැත්නම් සූත්‍ර පිටකයේ කිව්වත් මොනවා කිව්වත් ලෙඩේ හොද කරගෙන කියන එක ප්‍රශ්නයක්. වෛද්‍යවරුත් ඉන්නේ ලෙඩ පිට. හරිද? ඒක එක ප්‍රශ්නයක්. දැන් අපි කතා කරගෙන ගියේ ඒ ප්‍රශ්නේ නෙමෙයි. ඒතර මෙතනදී යම් දේශකයන් වහන්සේ නම සූත්‍ර පමණක් පරිහරණය කරලා නාම රූප ගැන තේරුම් ගන්න, පංච උපාදානස්කන්ධ ගැන තේරුම් ගන්න, පටිසමුපාදයේ තේරුම් ගන්න උත්සාහ කරනවා නම් උන්වහන්සේ ඇත්තටම මේ ශ්‍රාවකයාට හරි දෘෂ්ටි ඇති කරන්න දක්ෂ නැහැ. ඒක කරන්න බෑ. හරිද? එතකොට දේශකයන් වහන්සේ අනිවාර්යයෙන්ම ශ්‍රාවකයාට මේ මඟ පෙන්වන්න නම් අභිධර්මයේ තේරුම් අරගෙන ඉන්න ඕනේ. නැත්තම් වෛද්‍ය විද්‍යාව හදාarලා නැති වෛද්‍යවරයෙක් වගේ. අවිද්‍යාව ඉන්නේ. ඔව්. හැබැයි මං කිව්වේ මං ඉන්නේ ඔය දෙක මැද්දේ. කතා කරන ප්‍රශ්න දෙකේම නෙමෙයි කියලා. සෑම රෝගියෙක්ම තමන්ගේ ප්‍රතිකාරය පිණිස වෛද්‍ය විද්‍යාව ඉගෙන ගන්න ඕනේ නෑ කියන තැන මං ඉන්නේ. හරියට අභිධර්මයේ ඔස්සේ අවබෝධයක් ඇති කරගත්ත ස්වාමීන් වහන්සේ නමකගෙන් විදර්ශනාවට අවශ්‍ය කරන සමතයට අවශ්‍ය කරන හරි උපදේශ ටික ගන්නවා නම් කෙටියෙන් හරි යම් ශ්‍රාවකෙක් ඒ ශ්‍රාවකයාට මේ සප්ත ප්‍රකරණයම ඉගෙන ගන්න ඕන වෙන්නේ නැහැ. නැත්තම් ගමේ ගොඩේ සිරියාවති ආච්චියම්මත් සප්ත ප්‍රකරණය ඉගෙනගෙන එන්න ඕනේ කියලා කියනවා නම් ඒ ආච්චියම්මට තියෙන ආයුෂ ටිකත් මදි වෙයි. අපි ඉස්සෙල්ලාම තේරුම් ගන්න ඕන දේ තමයි වෛද්‍ය විද්‍යාව හරියට ඉගෙන ගත්ත වෛද්‍යවරයෙක්ගෙන් බෙහෙත් සීට්ටුව ලියා ගත්තා නම් ඒ බෙහෙත් සීට්ටුව ගැන බය වෙන්න දෙයක් නැහැ. ඒ වගේ හරියට අභිධර්මය ගැන අවබෝධයක් ඇති කරගෙන පංච උපාදානස්කන්ධ කියන්නේ මොකක්ද කියලා හරියට අභිධර්මයේ ඔස්සේ තේරුම් අරගෙන නාම රූප කියන්නේ මොකක්ද කියලා හරියට අභිධර්මයේ ඔස්සේ තේරුම් ගත්ත ස්වාමීන් වහන්සේ නමක් යම් ශ්‍රාවකයෙකුට කෙටියෙන් හෝ යමක් දේශනා කළොත් ඒ කෙටි දේ තමන්ගේ වඩන ප්‍රතිපදාවට උපකාර කරගන්න ශ්‍රාවකයට පුළුවන්. ඔන්න ඕක හරියට තේරුම් ගන්න ඕනේ. නැත්තම් මේකෙ වෙන්නේ සාමාන්‍ය අහිංසක මිනිස්සු හිතනවා මට මේ සූත්‍රවල තියෙන ටිකවත් තේරෙන්නේ නැතුව මං කොහොමද මේ මහා ගම්බීර අභිධර්මයේ ඉගෙන ගන්න කියලා සමහර අයට ප්‍රශ්නයක් තියෙනවා. මිනිස්සු සාමාන්‍ය මිනිස්සු පසුබට වෙන්න පුළුවන්. අනේ එතකොට සූත්‍ර පිටකය හදාarලා නැත්නම් ඒවයෙන් බණ අහලා අපිට කවදාවත් ගොඩ යෑමක් නැහැ කියලා තියෙන තැනින් තමයි අපි පටන් ගන්න. ඔව්. එයාලා කරන්න ඕනේ හොඳට අභිධර්මයේ අවබෝධයක් තියෙන පින්වත් ස්වාමීන් වහන්සේලාගෙන් පුළුවන් තරම් මේ විදර්ශනා අවබෝධයට අවශ්‍ය කරන අනුශාසනා ඉගෙන ගන්න එක. හරිද? ඒ දේශන ඉගෙන ගන්න ඕනේ. යම් දේශකයන් වහන්සේලා හිතනවා නම් අපි මේ ධර්මය අභිධර්මය අපිට අදාළ නැහැ මේ මිනිස්සුන්ට කියලා හිතනවා නම් ඒක දේශනා කළ යුතුමයි කියලා එහෙම නියමයක් නැහැ. නෑ මං කියන්නේ යම් දේශකයන් වහන්සේ නම හිතනවා නම් මිනිස්සුන්ට අභිධර්ම ඉගෙන ගන්න අවශ්‍ය නැහැ කියලා ඒ දේශකයන් වහන්සේ අභිධර්මය ගැන අවබෝධයක් නැතුව මේ කටයුත්තට සම්බන්ධ වෙනවා නම් මේ ධර්ම දේශනා කරන්න එතෙන්දී ස්වාමීන් වහන්සේට තමන් ආපු වැඩපිළිවෙල හරියට කරන්න බෑ. නොඑක් මම මේක හොඳට තේරුම් ගත්ත දෙයක්. මොකද අපිත් අපේ පැවිදි ජීවිතේ මුල් කාලේ අපිටත් තිබුණ ඔය ගැටලුව. එතකොට මට මතකයි දැන් සමහර ලාවට වර්තමානයේ අභිධර්මයේ පිළිබඳව ගැටලුවක් කතා කරන ඇතැම් ආයතන තුල මම මගේ පැවිදි ජීවිතේ මුල් කාලේ ඉන්නකොට මම ඇතැම් අභිධර්ම පොත් ඒ පුස්තකාල වලට ගිහිල්ලා කියවලා තියෙනවා. එහෙමයි. එතකොට මේ රේරුකාණි චන්දේමල නායක ස්වාමීන් වහන්සේගේ ඔය අභිධර්මයේ මৌলিক කරුණු ග්‍රන්ථය සහ අභිධර්ම මාර්ගය කියන ග්‍රන්ථ දෙකවත් අඩුම තරමේ දේශකයන් වහන්සේ නම පාවිච්චි නොකර ධර්ම දේශන කරනවා නම් මං කියන්නේ බුදු ගුණ හරි ඔය ඒ වගේ කරුණු නෙමෙයි. මේ චතුරාර්ය සත්‍යයට සම්බන්ධ දෙයක් කතා කරනවා නම්
අනිවාර්යයෙන්ම දැන සිටිය යුතුයි. අඩුපාඩු ගැටලු ප්‍රශ්න බොහෝ ඒ දේශන තුළ තියෙනවා. අපි සයනස දැන් එතකොට මම මෙහෙම හැවුවොත් එහෙම ස්වාමීන් වහන්සේ නමක් ඒ සම්බන්ධව දන්නවා. පරිශීලනය කරලා තිබෙනවා, අධ්‍යයනය කරලා තිබෙනවා, අභිධර්මයේ පිළිබඳ යම් දැනුමක් තිබෙනවා. හැබැයි උන්වහන්සේගේ දේශනාවට උන්වහන්සේ කවදාවත්ම අභිධර්මය යොදාගන්නේ නැහැ. ඒක වැරද්දක්ද? වරුණ මේ දැන් අපි සාරිපුත්ත මහ රහතන් වහන්සේගේ දේශන අහනවා. තියෙනවනේ උන්වහන්සේගේ දේශනා අපි හිතමු දැන් හොඳම උදාහරණේ මහා හත්තිපදෝපම සූත්‍රය. මහා හත්තිපදෝපම සූත්‍රය ගත්තම සාරිපුත්ත මහ රහතන් වහන්සේම මේ අභිධර්මයේ තමන්ගේ ශිෂ්‍ය ස්වාමීන් වහන්සේලාට දේශනා කරන්නේ භාග්‍යතුන් වහන්සේගෙන් ලබාගත් ඒ උතුම් අවබෝධය. එතකොට සාරිපුත්ත මහ රහතන් වහන්සේ මහා හත්තිපදෝපම සූත්‍රය දේශනා කරන්නේ සම්මතය තුළ ඉඳලා. දැන් අපි ඒ කියන්නේ මෙහෙම කියමු. සමහර වෙලාවට මේ සතර මහා ධාතු ගත්තත් පඨවි ආපෝ තේජෝ වායෝ සාමාන්‍යයෙන් සූත්‍රවල කතා කරලා තියෙන වරුණ ද්‍රව්‍ය විදියට. දැන් පඨවි කියන්නේ නෑ පඨවි කියන්නේ කේස් ලොම් නියදත් සම්මස්නහර ඒ විදිහට කතා වෙන දේවල්, පේන දේවල් තමයි. ඒ ද්‍රව්‍ය විදියට. ද්‍රව්‍ය විදියට. උතර සරියුත් මහ රහතන් වහන්සේම මහා හත්තිපදෝපම සූත්‍රයේ ද්‍රව්‍ය විදියට පෙන්නලා නමුත් අභිධර්මයේ තුල ඒක ඊට වඩා ගැඹුරට යනවා. එතනදී මේක යම්කිසි ක්‍රියාකාරීත්වයක්, මේකේ බලයක් විදිහට පෙන්නනවා. අපි යමක් අපිට අහු වෙනවා නම් ගොරෝසු දෙයක්, ගොරෝසු විදියට, කර්කස විදියට, අන්නේ ඒ හසු වෙන ස්වභාවය පටවි. හැබැයි අපිට සූත්‍රවල එහෙම නෙමෙයි කතා කරේ. දැන් මේසය කිව්වට පස්සේ මේසය කියන එක ඇත්තටම වරුණ තියෙන දෙයක් කියලා අපි හිතුවට මේ මේසය සටහනක් විදියට තියෙන දෙයක් හැටියට අපි කතා කරනවා. ඒක ඇත්ත, ඒක සටහනක් විදියට තියෙනවා. හැබැයි මේ සටහනක් විදියට තියෙන දේ අපි බැලුවොත් එහෙම මේක වෙන් කරලා මේසේ ලෑලි ටික වෙනම, පොළු ටික වෙනම, ඇන ටික වෙනම වෙන් කරලා ගත්තට පස්සේ දැන් එහොත් එහෙම මේ පොළු ටික තුලද මේසෙ තියෙන්නේ, දැන් මේ ලෑලි ටික තුලද මේසෙ තියෙන්නේ, දැන් මේ ඇන ටික තුලද මේසෙ තියෙන්නේ කියලා කොතනද මේසෙ තියෙන්නේ? එතකොට නැහැ. ඊට පස්සේ අපි හිතමු ඒ ටිකත්, ඒ පොළු ටික ලෑලි ටිකත් අපි හිතමු දැන් පොළු ලෑලි කියන්නේ අර වගේම සටහන. මේසෙ කියන්නේ සටහන. ද්‍රව්‍යයක්. අපි දැන් මේ පොළු ටික ලෑලි ටිකත් තව කඩනවා කැලි වලට. ඔව්. කුඩු කරනවා. දැන් මොකද වෙන්නේ? ලී කුඩු. මිසක් දැන් පොළු කියලා හේකුත් නැහැ. දැන් ලෑලි කියලා හේකුත් නැහැ. දැන් තියෙන ලී කුඩු. එතකොට මේ ලී කුඩු ටිකත් කුඩුනේ. අපි ඒක පිටි කරනවා. කුඩු පිටි කරතයකින්. එතකොට ඩස් නිකන් පිටිවල ස්වභාවයටම දෝවිලි ගන්නට මෙනවා. දැන් එතකොට ලී කුඩුත් නෙමෙයි. දැන් ලී පිටි. තවත් පුළුවන් නම් තවත් විදිහකට ඒක තවත් කුඩා කරන්න. ඒත් කුඩා කරගෙන යන්න පුළුවන්. කුඩා කිරීමේ හැකියාව තියෙනවා තවත් කුඩු. ඊට පස්සේ ලී පිටිත් නෙමෙයි වෙන නමක් කියන්න වෙනවා. දැන් කෝ මේසයක්, දැන් කෝ ලෑලි, දැන් කෝ ලී, දැන් කෝ පොළු. ඒක පිච්චුවොත් එහෙම ඒකත් නෑ. වරුණ මේ වගේ අපිට ද්‍රව්‍යයක් විදියට සටහනක් වශයෙන් කතා කරන දේ සම්මුතිය තුළ සූත්‍රයකදී අර අභිධර්මයේ දේශනා කරපු සාරිපුත්ත මහ රහතන් වහන්සේම සාමාන්‍ය ජනතාව අතරේ කතා කරලා තියෙනවා. ද්‍රව්‍යයක් විදියට. ඒ කියන්නේ ඕක අපිටම ආදේශ කළාම අපි කියන පුජ්‍යල ඉන්නවා, අපි පුජ්‍යල නෑ කියලා දෙකම අර්ථය තියෙනවා. දැන් ගොඩක් වෙලාවට සිත්නෙත් අසපුවේ කතා කරනකොට අපි සම්මුතිය තුළ සාමාන්‍ය ජනතාව, මොකද මේ අපි හැම වෙලාවෙම රේඩියෝ එකක දේශනාවකදී සලකනවා විවිධ අය මේ දේශනේ අහන්නේ. එහෙමයි. ඒ කියන්නේ මේ දැනුම් මට්ටමේ කියලා අපි හිතන්නේ මේ දේශනාව අහන අය අතරේ බහුතරයක් ඉන්නේ ගම්බීරව අවබෝධය තියෙන පිරිසට වඩා නැති පිරිස. ඒතර ඒ අය හැමෝටම තේරෙන සම්මුතිය තුළ අපි ධර්ම දේශනාවකදී කතා කරන්නේ. ඒක වරදක් නෙමෙයි. හැබැයි මොකද ඒක වරදක් නෙමෙයි කියන එක ඒකයි අදහස් කළේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ උන්වහන්සේගේ දේශනාවලදී සම්මුතිය තුළ පිළිහිටලා කතා කරලා තියෙනවා කියන එක. ඉතින් අපි වර්තමානයේ හැබැයි
ස්වාමීන් වහන්සේලා ඇතැම් වෙලාවට යම් මතයක් දරනවා නම් මේ අභිධර්ම ඕනෙම නැහැ කියලා. අන්නෙතෙන්දී උන්වහන්සේලා තේරුම් ගන්න ඕනේ වෛද්‍ය විද්‍යාව හදාරන්නේ නැති වෛද්‍යවරයෙක් හා සමානයි මම. බෙහෙත් සීට්ටු බලලා තමයි මම ඒ කියන්නේ කරන්නේ. දැන් අපි දහමට එන්නේ ගිහිද පැවිදිද කියන කාරණාව කෙසේ නමුත් අපි පැවිදි පැත්තටම යමුකෝ. අපේ ස්වාමීන් වහන්සේලා ධර්මයට එන්නේ අවිද්‍යාව නැසන්නම නෙහෙමනම් ප්‍රධාන වශයෙන්. එතකොට ඔය කාරණාවල ඇලි ගලි ගැටීම අවිද්‍යාව නැසීමට බරපතල ප්‍රශ්නයක් නේ. අනිවාර්යෙන්. දැන් හොඳට ගැඹුරු කරුණු කතා කරන එක්තරා අපි හරිම ගරු කරන සිල්වත් සන්නාංශනම. හැබැයි උන්වහන්සේ දේශනාවකදී කියනවා පඨවි ධාතුව, ආපෝ ධාතුව, තේජෝ ධාතුව, වායු ධාතුව ගැන කතා කරන තැනක උන්වහන්සේ කියනවා මේ පඨවි ධාතුවත් එක්ක අනිත් ධාතුත් එකතු වෙලා තියෙනවා කියලා කියන එක බොරු. එහෙම එකක් නැහැ. පඨවි නම් පඨවි විතරයි. පඨවි විතරයි. පඨවිත් එක්ක අනිත් ධාතු එකතු වෙලා නැහැ. ඒ කියන ආපෝ, තේජෝ, වායෝ කිසිම දෙයක් නැහැ. පඨවි විතරයි. ඒවා එකට තියෙන්නේ කියන එක ඒක තනිකර බොරුවක් කියලා කියනවා. එතකොට දැන් මේ වගේ ප්‍රකාශ දැන් උන්වහන්සේ හරි සිල්වත් සන්නසනමක්, උන්වහන්සේ ශ්‍රද්ධාවන්ත සන්නසනමක්, උන්වහන්සේ නිවනට ප්‍රිය කරනවා. වෙලා තියෙන්නේ ස්වාමීන් වහන්සේ වෛද්‍ය විද්‍යාව ඉගෙනගෙන නැතුව බෙහෙත් සීට්ටු විතරක් කියවලා තමන්ට හදාගත්ත වෛද්‍යවරයෙක් කියන හදාගත්ත මතයකසේ වෛද්‍යවරයෙක් වෙන්න වෙච්ච ප්‍රශ්නයක් තියෙනවා. ඒතර මේකේ ගැටලුව තියෙන උන්වහන්සේ කවදා හරි දවසක ධර්මය හරියට අධ්‍යයනය කරන්න ගියාම උන්වහන්සේට තේරෙනවා මේකේ අර අපි කතා කරපු අන්තිමට ලී පිට මොනවාද මේ ලී කුඩු පොලුත් නෑ පිටිත් නෑ කුඩුත් නෑ ඔක්කොම ගිහිල්ලා බලනකොට අන්තිමටම බෙදන්න බැරි තැනකට එනවනේ. කොහොම බෙදන් ගිහිල්ලා පරමාණුක නියුට්‍රෝන ප්‍රෝටෝන මට්ටමට අපි කියනනේ මේස කියන එකටත් ආවේ කොහෙන්ද නේද? ඒ ගහක් කිරුවා ඒ ඉරනකොට කොටයක් ඔහොමනේ කොටේ ලෑලි කරා ඔහොම ඇවිල්ලා අන්තිමට කොහේ හරි බෙදන්නම බැරි තැනකට ආවට පස්සේ ඔතෙන්දී අපි කියනවානේ රූප කලාපයක් කියලා. එතකොට දැන් ওই රූප කලාපයක් තුල අපි කතා කරන සුද්ධාෂ්ටක කියලා. දැන් සුද්ධාෂ්ටක තුලම වරුණ පඨවි ආපෝ තේජෝ වායෝ එක්ක මේ සතර මහා ධාතුත් එක්ක උපාදින්න වෙච්ච තවත් කාරණා හතරක් තියෙනවා. එතකොට මේ අටම අවබෝධයක් තියෙනවා නම් කවුරු හරි කෙනෙක් කවදාකවත් කියන්නේ නැහැ මෙතන පඨවි වෙනම තියෙන්නේ අනිත්‍යව මේක ඇතුලේ නැහැ කියන්නේ. මොකද රූප කලාපයක් තුල මේ අටම එකට තියෙන්නේ. හරිද? එතකොට ඒ කියන්නේ අපි දැන් මෙහෙම උදාහරණයක් මම අහුවත් ඔබ වහන්සේගෙන් දේදුණු දිහා බලනවා අපි දේදුණු දිහා බලලා කියනවා මේකේ තියෙනවා නිල් තියෙනවා කහ තියෙනවා රතු තියෙනවා මේ පාට හත වෙන වෙනම කියනවා මේ පාට හත ඔය තියෙන්නේ කියලා. ඔය දේදුණු මේ ඔක්කොම මික්ස් වෙලා එතකොට තියෙන්නේ. මේ හැම රූප කලාපයකටම පඨවි ආපෝ තේජෝ වායු වගේම වර්ණයක් ගන්ධයක් රසයක් සහ ඕජාව කියලා උපාදින්න කාරණා හතරකුත් සම්බන්ධයිනේ. එහෙමයි. එතකොට මේ කාරණා හතර ඇතුලේ වර්ණය තමයි, ඒ කියන්නේ හැම රූප කලාපයකටම මේ වර්ණ කියන එක තියෙනවා. එතකොට අපි සමහර වෙලාවට සුළඟ වගේ දෙයක හිතනවා මේ දැන් ඇහැට පේන්නේ නැහැනේ. මේ ඇහැට යමක් පේනවාද ඒ පේන හැම දෙයකම තියෙන වර්ණ. එහෙමයි. එතකොට ඇතැම් දේ දැන් සුළඟ වගේ දේ ඇහැට පේන්නේ නැහැ. එතකොට එතෙන්දි හිතෙන්න පුළුවන් එහෙනම් සුළඟේ වර්ණ නැහැ කියලා. සුළඟේ වර්ණ නැහැ කිව්වොත් එහෙම සුළඟ රූප කලාපයන්ගේ එකතුවක අර වගේම බෙදන්න පුළුවන්. සුළඟේ පවත් බෙදන්න පුළුවන්. පටවිය ඔබ වහන්සේ අර බෙදලා පෙන්නුවා වගේ සුළඟේ මේ නොපෙනෙන වායෝ කියන කොටසත් ওই විදිහටම බෙදන්න පුළුවන්. සුළඟ බෙදන්න පුළුවන්. එතකොට සුළඟත් එහෙනම් සුළඟ තුලත් අවසානයේ බෙදෙනකොට රූප කලාපේ පඨවි ආපෝ තේජෝ වායෝ වගේම වර්ණ ගන්ධ රස ඕජා සුළඟේ පවා තියෙනවා. එහෙනම් සුළඟේ වර්ණයක් තියෙනවනේ. ඒත් එහෙනම් කොහොමද ඇහැට පේන්නේ නැහැ? ඒතර සුළඟේ වර්ණයක් ඇහැට පේනවා නම් අපිට කොරෝනා හවු වෙලා පේනවා මොනට. කොරෝනා විතර නෙවෙයි එන්නත් බෑ මෙහෙම. අපේ රියදුරු මහත්තයා කොහොමද වර්ණ වාහනේ පදවගෙන ඉන්නේ? සුළඟේ වර්ණයක් තිබ්බනම්.
දැන් මීදුමක් තියෙද්දි ඔබ දැකලා තියෙනවනේ මීදුම කියන්නේ සුළඟ නෙමෙයිනේ. මීදුම කියන්නේ වෙන දෙයක් නේ. එතකොට මීදුමක වර්ණේ තියෙනවා. මීදුම පිරිච්ච වෙලාවට කියනවා වාහනේ පදව ගන්නවත් බෑ කියලා. ඒ වර්ණේ බාධාවක් වෙනවා. ඒතර සුළඟේ වර්ණයක් තිබ්බනම් කොහොමද තියෙද? මට ඔයාව පේන්නේ හිකුත් නෑ. හරිද? එතකොට සුළඟේ වර්ණයක් නෑ නෙමෙයි. නෑ කිව්වොත් එහෙම මෙතන සුද්දාෂ්ටක වලින් බහැර කතාවකට වැටෙන්න වෙනවා. හරියට අර පටවි තනියෙන් තියනවා කිව්වා වගේ තමයි වර්ණේ නෑ කියන්නත් බෑ. තියෙනවා. නමුත් ඒ සියුම් නිසා ඇතැම් දේ එහෙම පේන්නේ නෑ. හරිද? සියුම් වුණත් නෑ කියන්න බෑ කාටවත්. පටවි තනියෙන් තියෙන කියන්නත් බෑ, ආපෝ තනියෙන් තියෙන කියන්නත් බෑ, තේජෝ තනියෙන් තියෙන කියන්නත් බෑ, වායෝ තනියෙන් තියෙන කියන්නත් බෑ වගේම ඔතන අරටේ හතම තියෙනවා වර්ණ නෑ කියන්න බෑ. ඔය හතම තියෙනවා ගන්ධ නෑ කියන්න බෑ. මේ රසත් නෑ කියන්න බෑ. ඔතන ඕජා නෑ කියන්න බෑ. මේ ඔක්කොම තියෙනවා. අර මේ පෘථිවිය හට ගන්නකොට අර මම අර මුලින් කියපු එක එතකොට වෙලා තියෙන දැන් ආවස්සර කියන ඒ ජීව කොටසේ ගොරෝසු වුණා. ඒ කාලේ වරුණ පොළවනේ කන්නේ. රස පොළවේ තියෙනවා පෘථිවි රසේ. පොළව කන්නේ මිනිස්සු. එතකොට මේවා අද ඇහුවොත් එහෙම මේ මොකද්ද කියලා මිනිස්සුන්ට පුදුම හිතෙනවා. පොළව කනවා කොහොමද? නමුත් මේ පොළව ගොරෝසු වෙන්න පටන් ගත්තේ හිතේ ඇතිවෙච්ච ලෝභයෙන් හින්දම. එහෙමයි. අපි මේ අද කතාවේ මාතෘකාව. ඔව්. එතකොට ඒ ලෝභය නිසා තියෙන පෘථිවි රසය අඩු වෙවි යනවා කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. එහෙමයි. ඒක දැන් අදටත් පැහැදිලි. මිනිස්සුන්ට පෘථිවි රසයක් මේ තියෙන එළවලු පළතුරු වල ලෝභය නිසා නැති වෙන විදිය හොඳට බලන්න. අපි සමහර වෙලාවට කියනවා දැන් එන්නෙන් මේ පෘථිවි රසය අඩු වෙනවා. මේක කොච්චර දැන් ඉස්සර මිනිස්සු කොස් වෙනකොට කියනවා පලාතම කොස් සුවඳයි කියනවා. කිරි හොද්දක් හදනකොට පුදුම සුවඳයි. සුවඳයි කියනවා. බත්තයක් වෙද්දි පුදුම සුවඳයි කියනවා ඒ කාලේ. දැන් අර සොයන් ජාත හැල්වි නිකන්ලු ආහාරයට ගත්තේ. වරුණ හැල්වි ආවෙත් ඇත්තටම මේ ඊළඟ ස්ටෙප් එකක් විදියට. ඒ කියන්නේ මුලින්ම පොළව ආහාරයට ගත්තේ. පස්සේ ඒක ගොරෝසු වෙනකොට තමයි මේ සංජාත හැදෙන්නේ. ඉතින් මෙතන ඒ ජාත වීම ස්වයං විදියට වෙච්ච හින්දා නතන ස්වයං ජාති කියන්නේ. මේ වරුණ අපිට අද කොස් ගෙඩියක අර ඒ සුවඳ නෑ කියන එක ඇතුළෙම පේන්නේ එන්න මේ පෘථිවි රසයේ අඩුවීම. එහෙමයි. සහ මේවට මේ නොඑක් විදිහට ජාන වෙනස් කරලා ඒත් ආහාරයේ තියෙන ගුණය හැම දෙයක්ම නැසලා දාන්නෙත් ලෝභය නිසා නෙමෙයිද? දැන් අද මොනවද මේ අර පොහොර ගැන කතා කරනවා කාබනික පොහොර ගේන්න ඕනි කියලා. එතකොට දැන් ප්‍රශ්නයක් වෙලා තියෙනවා මේ බීජ කොහොමද කරන්නේ? මේ තියෙන බීජ වර්ග ඔක්කොම රසායනික පොහොරට ඔරොත්තු දෙන විදිහට ඒ විදිහට ජාන වෙනස් කරලා හදපුවා. එතකොට ඇයි මේ සමාගම් එහෙම බීජ හදන්නේ? ඒ ඔවුන්ගේ බීජ මව් බීජයක් වෙන්නේ නැති වෙන විදිහට ඒ කියන්නේ තමන්ගේ ව්‍යාපාරي පවත්ව ගන්න. ආයෙත් බීජ මිලදී ගන්න වෙනවා. එතකොට දැන් ඒ සමාගමට විතරද ලෝභය තිබ්බේ නෑ. සමාගම ලෝභ සහගතව ඒ වගේ බීජ නිෂ්පාදනය කරා කියලා ගොවියා මිලදී ගන්න නැතුව හිටියානම් සමාගමට අර බීජ තියාගෙන නිදා ගන්නනේ වෙන්නේ. බීජ ටික උඩ නිදියන්න වෙයි. බීජ තියා මොනව කරන්නද? බීජ ගොවියෝ ගන්නෑ. එතකොට සමාගමේ පරේෂකයන්ට හෝ ඒ නිෂ්පාදකයන්ට විතරක් නෙමෙයි මේ බීජ නිෂ්පාදනය කිරීම තුළ ලෝභය තිබ්බේ. ඊට පස්සේ මොකද උනේ? ගොවියාටත් ඒ ලෝභය නිසා ගොවියා බැලුවා මේක වැපුරුවම හොඳස් වගේ. අපි ගේන පාරම්පරික බීජවලට වැඩිය අස්වැන්න ඊට වඩා හොඳට ලස්සනට හැදෙන අස්වැන්න හොඳට ලොකු වෙලා එන බර ඔක්කොම බැලුවා. ලොකුයි පෙනුමයි වැඩි අස්වැන්නක් ඔන්න ගොවියට එනවා ලෝභය. ඒතකොට දැන් අර සමාගමේ ලෝභය වගේම ගොවියාගේ ලෝභය නිසා පාරම්පරික බීජ ටික අයින් කරලා ගත්තා මේ නිර්මාණය කරපු බීජ ටික. ඒ කියන්නේ දැන් එතකොට ඒ ලස්සනට ලොකුවට එහෙම ආපු එකට රැවටිලා අපි රසය අමතක කළා. ඔව්. අපි අවිද්‍යාවට වැටුණා. ලෝභෙමයි. ලෝභය. දැන් ඊට පස්සේ මොකද වෙන්නේ? දැන් ගොවියා ඕක හැදුව පමණින් මිනිස්සු ඕක නොගෙන හිටියන. අපි කන්නේ ඕවා. අපි අපේ වත්තේ හරි කාබනික දෙයක් හදාගෙන
ඒ එක එළවලුවක් එක හරි බත් ටික කනවා අපිට ඔය රසායනික මේ බීජ වලින් හදපු අස්වැන්න එපා අපිට ඒ එළවලු එපා අපිට ඒ පළතුරු එපා කියලා නොකා හිටියන ඒත් ඕක ගොවියට කරන් යන්න බැරි වෙනවනේ එතකොට මේ මිලදී ගන්න කෙනාටත් තියෙන ලෝභය නිසා මොකද අර ලස්සන ගෙඩි තියෙන පෙනුමට අහු වෙලා දැන් ඔය කතා බහකට ආවට මේක දශක කීපයකට උඩදී මේ කතා බහ කියන්නේ මේක ආපු මේ මුල එහෙම නෑනේ මිනිස්සු ආසයි ඒකට අර මේ පාරම්පරික වෙන ඒවට පණුව ගහනවා මේවා ප්‍රශ්න එහෙම නෙමෙයි අරක හරි ලස්සනට තියනවා ලොකුයි නේද සමහරවිට පළතුරු එළවලු වර්ග ගත්තට පස්සේ අර රසායනික පොහොර ගහලා හදපු එළවලු පළතුරු නිකන් මේ දැක්කම ආසයි දැක්කම බඩ පිරෙන හිත පිරෙන දැන් එල්ලු ගෙඩියක් කන්න නැතුව නෙල්ලි ගෙඩියක් කන්න නැති මට්ටමට වැටුනේ ඕක නිසා ඒ රටින් යන මේ බෙහෙත් ගහපු පළතුරු ඒ දේවල් වල පෙනුම ඒවට මිනිස්සු ආස කරා එතකොට බලද්දී මේ ව්‍යාපාරිකයා සමාගම් සියල්ලත් ලෝභය තුල බැහැගෙන මේක විනාශ කරා ගොවිතැන් කරන ගොවියත් ලෝභය තුල බැහැගෙන මේක විනාශ කරා පාරිභෝගිකයත් ලෝභය තුල බැහැගෙන මේක විනාශ කරා අද ඔක්කොටම දැන් හිතිලා තියෙනවා කාබනික පොහොර ඕනේ පාරම්පරික බීජ ඕනේ දැන් මේක නෝ දැන් කතා වෙනවා දැන් මේ ඊට පස්සේ වකුගඩුව මාරු අර ලෙඩ මේ ලෙඩ ඔක්කොම හදාගෙන මිනිස්සු විනාශ වෙලා කියලා. එතකොට යම් කිසි විදිහකට රසායනික පොහොර භාවිතය නිසා ඒ නිර්මාණය කරපු බීජ භාවිතය නිසා වරුණ අද ලෙඩ හැදෙලා තියෙනවා කියනවනේ. ඔය හැම ලෙඩකටම වග කියනවනේ. ඒතර මේ ලෝභය නෙමෙයිද? ලෝභය. ඉතින් එහෙම බැලුවට පස්සේ දැන් විද්‍යාව සමහර වෙලාවට වර්තමානයේ මේකෙන් නිදහස් වෙන්න දැන් උත්සාහ කරනවා කියලා අපි දැක්ක මේ රසායනික පොහොර භාවිතය ඉවත් කරන්න කටයුතු කරන නමුත් එතන තව ප්‍රශ්නයකුත් තියෙනවා. දැන් ඉතින් ලෝභයට හවුවිච්ච මිනිස්සු දැන් අපි ඔබ වහන්සේ ගත්ත උදාහරණය තුලම දැන් ද්වේෂය ඇති කරලා ගැටෙනවා. ද්වේෂය නෙමෙයි. දැන් ඒකේ ලෝභය වහන්නකො දැන් මේක මෙහෙන් ඇහෙනකොටම පෝර තියන් ඉන්න වෙලෙන්දෝ ටික මොකද කරන්නේ? අංගක. දැන් මේගොල්ලෝ බලනවා එහෙනම් මේ ඉස්සරහට ගොවියන්ට දැන් ගෙන්නන එක නැති වුණ ගමන් මේක වටිනවා. කීය දුන්නත් ගන්නවා. ඒකට දැන් දෙන ගානට නෙමෙයි ඒ වගේ දෙගුණයක් කරලා කිව්වට පස්සේ කවුරු හරි ගන්නා ඉන්නවා. මොකද නෑනේ. ඒ නිසා මේක දැන් හංග ගන්න ඕනේ කියලා පිරිසත් මේ හංගනවා. හරිද? අනිත් පැත්තෙන් දැන් ගොවියන්ටත් වෙනවා දැන් මේගොල්ලෝ රජය මොකද කරන්නේ මේ පොහොර අපි මේ ප්‍රවෘත්තිය නෙමෙයි මේ ලෝභය පැත්ත පෙන්නන්නේ. රජයේ ඉන්න ගොවියන්ට ප්‍රමාණවත්ව බලලා පොහොර නිකුත් කරනවාලු මන් දන්නේ. ලු. එතකොට මේ ප්‍රමාණය බලලා නිකුත් කරනවලු. හැබැයි ගොවියෝ මොකද කරන්නේ? දැන් ගොවියන්ටත් ඕක ඇතුළේ ලෝභයක් තියෙනවා. ඇතම් ගොවියෝ මේ හැමෝම නෙමෙයි. සමහර ගොවියෝ බලනවා අපිට දැන් මේක ගෙනන එක නවත්තනවලුනේ. ටිකක් වැඩියෙන් තියාගන්න ඕන. අපේ ගාවත් ස්ටොක් එකක් තියාගන්න ඕන. ඉස්සරහට ඒකින්ද අපි වැඩිපුර ටිකක් ගන්න ඕන. ඇත්තම් ගොවියෝ ඒක කරනවා. ලෝභය. එතනත් ලෝභය. දැන් ඊට පස්සේ තව ගොවියෙකුට මොකද වෙන්නේ? මදි වෙනවා. හරිද? එහෙන් වෙලෙන්ද හංගපු හින්දා මදි වුණා ගොවියට. එහෙම ඇතම් ගොවියෝ වැඩි ස්ටොක් හදාගත්ත හින්දා තව ගොවියෙකුට මදි වෙනවා. මේ හැම තැනම ලෝභය. ප්‍රශ්න කොතන හරි නිර්මාණය වෙනවා නම් එක්ක ලෝභය නිසා, එක්ක ද්වේෂ නිසා, එක්ක මෝහ නිසා. ඒ කියන්නේ ඕවා එකට බැඳිලා තියෙන්නේ නේද? මේ ඔක්කොම එකට තියෙන වරුණ. මේ ලෝභ, ද්වේෂ, මෝහ යම් තැනකද එතන ප්‍රශ්න. එහෙමයි. එතකොට අපි හඳුනන්නේ දැන් මෝහය කියන එක දැන් බලන්න. මෝහය ඇත්තටම අනිත්‍ය දේ ගැන අනිත්‍ය වශයෙන් තියෙන අවබෝධ නැතිකම දුක් දේ දුකක් වශයෙන් අවබෝධ නැතිකම අනාත්ම දේ අනාත්ම වශයෙන් අවබෝධ නැතිකමයි සැබෑම මෝහය කියන්නේ. නමුත් ඕනෑම දෙයක මෝඩකම කියන එක ඇතුළේම තියෙන මෝහයක් නේ. එහෙමයි. එතකොට දැන් රසායනික පොහොර නවත්තනවා නම් කාබනික පොහොර මිනිස්සු අතරේ ප්‍රචලිත කරලා තියෙනවා. මේ රසායනික පොහොර නවත්තනවා කියන පඬිත කතා කියවන්න කලින් කාබනික පොහොර ඒ බීජවලට ගැළපෙන ආකාරය ඉස්සෙල්ලා පරීක්ෂණ කරන්න ඕනේ. ඒකට ගැළපෙන මේ විශේෂඥ කමිටු හදලා ඒ බීජවලට මේ පවතින බීජවලට මේ පොහොර කොහොමද බලපාන්නේ? ඒව ඔක්කොම මොකද මේ බීජ කියන්නේ එළවලුයි හාලුයි විතරක් නෙමෙයිනේ. කීයක් දේවල්ද අපි තව පැත්තකින් බැලුවම තේ වලට
මේ පොල්වලට මේ හැමදේටම පොහොර. හරිද? ඒතකොට මේවා ඔක්කොටම කොහොමද මේව බලපාන්නේ කියලා ඒ පරිශන කරලා ඒවෙන් හරි තහවුරු කරගත්ත දේවල් අතිරික්තයක් හැදෙන්න අවශ්‍ය උපරිම හොඳට නිෂ්පාදනය කරන්න. ඒක රාජ්‍ය මට්ටමින් බැරි නම් පුද්ගලිකාංශ හරි අරගෙන අපිට මේක කියන්න ඕනේ. පුද්ගලිකාංශ හරි අරගෙන ඇත්ති පමණින් මේ පොහොර නිෂ්පාදනය කරලා අය කාටවත් කට උතර නැතිව නිෂ්පාදනය කරලා බීජත් ඒකට ගැළපෙන විදිහට හදලා ඊට පස්සේ කියනවා ගන්නවා නම් ගනින් මම මේක නවත්තනවා. රසායනික පොහොර ඔන්න දැන් නවත්තනවා. දැන් එතකොට කිසිම ගොවියෙකුට මොකුත් කියන්න බෑ අපිට කර කියා ගන්න දෙයක් නැති වුණා කියලා. මොකද ඔන්න හදලා තියෙන්නේ. දැන් මේකේ කාබනික පොහොර හදන්න දැන් මේ දැන් තමයි පිඹුරු පස්සකසන්නේ. ඉතින් ඒකත් එක්තරා මෝහයක්. එහෙම වැළුවාම මේක මේ කියන්නේ විද්වත් කමිටුවත් ලෝභ දේශ මොහොනේ අවිද්‍යාවෙන් වැහිලම ගිහිල්ලා. එහෙමද? ඒව ඇතුළෙත් තියෙන ලෝභ තියෙනවා. ඒ ඉතින් කොමකට මේකේ අපිට නේද? නෑ හැබැයි මේක දැන් සාමාන්‍ය සමාජයේ ගොවි මහතුන් මුහුණ දෙන ගැටලුවක් දිහා බැලුවම අපිට හමු වෙච්ච ගොවි මහතුන් ඉන්නවා. සමහරව කියනවා. ඒ කියන්නේ අපේ දැන් මේ සිත්නේ තසපුව අහන ශ්‍රාවක ශ්‍රාවිකාව අතරේ ගොවි මහතුන් ඕනතරම් ගොවි මහත්වරු ඉන්නවා. එහෙම කෙනෙක් මට හමු වුණා. මේ මෑතකදී දැන් දවස් 5කට කලින් සතියකට පමණ කලින් එතුමා සිහිපත් කළේ දැන් අපි කබලෙන් ලිපට වැටිලා. මොකද්ද හේතුව මේ කාරණාව ලෝභය මත පදනම් වෙලා නිසායි මම ඔබ වහන්සේට මේ කාරණාව සිහිපත් කරන්නේ. දැන් අපි කුඹුරු වගා කරලා තියෙනවා. අපිට පොහොර නැති නිසා වෙන්දට අඩියකමාරක් පමණ ඉස්සෙන ගොයන් ගහ තාම අඟල් ගානයි ඉස්සලා තියෙන්නේ. අඟල් කිහිපෙයි ඉස්සලා තියෙන්නේ. දැන් මේ වැස්සට වතුර ටික පිරීලා ඒ ගොයන් ගහ වැහිලා ගිහිල්ලා ගොයම මැලවිලා. දැන් අපිට අර යන්නේන මම නැති වෙලා. ඒ කියන්නේ අර දැන් ඔබ වහන්සේ කියන විදිහට මේවා එකිනෙක සම්බන්ධ වෙලා තිබෙන්නේ. එතකොට ඒවා නිසා පීඩා විඳින ජනතාව අද රටේ බහුතරයක් වශයෙන් ඉන්නේ. ඉතින් මේවා දැන් ওই විශේෂ බාර අමාත්‍යවරයා එක් අවස්ථාවකදී කියනවා වරුණ මේක මේ ලෝකේ කොහෙවත් කරලා නැහැ. අපි ඉස්සෙල්ලාම මේක කරන්නේ එකපාර මේකට හැඩ ගැහිලා නැහැ කිසිම රටක් කියලා. තියෙන ඒක කොච්චර පරිස්සමින් කොච්චර අවධානයෙන් නේද කොච්චර අවබෝධකින් කරන්න ඕන දෙයක්ද කියලා හිතන්නකෝ. මේ මාවට කියලා කරන්න පුළුවන්. දියුණු රටවල් අත ගහපු නැති එක. දැන් ජපානය වගේ රටවල් වල ගොඩාක් සමහර රටවල් තියෙනවා මේ රසායනික පොහොර ගහපුව ඇතැම් වෙලාවට රටට ගෙන්නන එක පවා තහනම් ඔය ආනයනය කරන මේ ආහාරවල. හැබැයි මේක හිතා වටිනා වූ වැඩපිළිවෙලක් ක්‍රියාදාමයේ ප්‍රශ්නේ තියෙන්නේ. දැන් මේ මෝඩ විදියට තියනවා නම් ගියොත් වෙන්නේ මොකද? දැන්ට තියෙන රෝග බයනේ. දැන් මිනිසුන්ට තියෙන රෝග බය. ඊට පස්සේ ආහාර හිඟයක් එනවා මේ විදිහට ගියොත් එහෙම. මෙහෙම ගියොත් තවදුරටත් මේ මෝඩ වැඩ කළොත් ඉතින් ගොවියාට දෙන්න බැරි වෙනවා නම් නිසි වෙලාවට ඒ අසුවෙන්න. ඒගොල්ලන්ට මේ විදිහට නැති වුණ ගමන් මොකද වෙන්නේ? රටින් ගෙන්නන්න වෙනවා. දැන් ඕවා ගෙන්නනේව පවා කරන්න මේ වෙනකොට රටේ තියෙන මේ රට ඇතුලේ ඩොලර් නෑ කියනනේ. එතකොට වරුණ ගෙන්න ගන්නත් බැරි වෙනවා අපිට මේ රටේ පරිහරණයට අවශ්‍ය කරන විදිහට පිට රටින් එළවලු පළතුරු. ඊට පස්සේ ආහාර හිඟයක් වෙනවා. දැන් අදටත් සමහර ඇතැම් පුද්ගලික සුපර් මාකට් වල වරුණ හාල් කිලෝ 10යි එක බිලකට දෙන්න කියන සුපර් මාකට් තියෙනවා. රටේ ප්‍රසිද්ධ සුපර් මාකට් නම් තියෙනවා. පුද්ගලික රජයට නෙමෙයි. එතකොට එක බිලට උපරිම 10යි හාල්. එතකොට දැන් ඔහොම ගිහිල්ලා ඉස්සරහට මේ වගේ මේ මෝඩ වැඩ දිගට ගියොත් අන්තිමට එළවලු ගන්න වෙන්නේ මිනිසුන්ට ප්‍රමාණයකට මෙච්චරයි එළවලු දෙන්නේ. ඉතින් සානස දැන් ඕකේ අනිත් පැත්තට ඇයි අපිට විලඹෙන්න බැරි? දැන් ඒ කියන්නේ රජයක් වශයෙන් නැත්නම් මේක පාලකයන් වශයෙන් මේ අපේ රටේ රජයට පමණක් තියෙන ප්‍රශ්නකුත් නෙමෙයි මේක. සමස්තයක් වශයෙන් ලෝකේ බොහෝ රටවල් වලටත් ඒ වගේ ප්‍රශ්න ඇති වෙනවා. අපි ඒ මතම පදනම් වී කටයුතු කළ යුතුද? නෑ මේක රටක් විදියට තීන්දුව తీරන ගැනීමේදී රටේ ඉහළ නායකත්වවල ඉඳලා එන දෙයක්. ඒකෙදී ඔවුන් වැරදි තීරණ ගත්තොත් ඒක රටට බලපානවා කියන එක මේ කියන්නේ. එහෙමයි. ඒක මම කියන්නේ දැන් මිනිසුන් විදිහට පාරිභෝගිකයන් අපි අත්හැරලා අපි ගොවියෝ මට්ටමට වැටෙමුකෝ. අපි ඒ දෙස බලාගෙන හූල්ලා සිටිය යුතුද? මේකට විකල්පයක් අප තුලින් හදාගන්න බැරිද අපිට? ඒක තමයි එක සැරේට පණිවිඩ දෙන මේන භයානකකම. ඔව් එක සැරේට මේක මේ වෙනස් කරන්න හදන එක ඇතුළේ මේක පහුගිය කාලයක් කතා වුණා. හැබැයි කතා වුණාට කවුරුත් සූදානම් වුණේ නැහැ. මෙතන එහෙම දෙයක්ත් තියෙන අපිට පේන තියෙන දැන් සමහර මේ කාබනික පොහොර වටිනවායි කියලා කියපු අයත් දැන් කියනවා කාබනික පොහොර වටින්නේ නැහැ කියලා. ඒ කියන්නේ
අපේ සූදානමේ පරක්කුවකුත් තියෙනවා. අර ඕනම දෙයකට කලින් සූදානම් වීම වැදගත් වගේ මෙහිදිත් මිනිස්සු විදිහට අපිත් යම් ආකාරයකට පසුපසට යන්නේ නැතුව මුලින් හෝ දැන් හෝ මේ කාරණා කෙරෙහි නැඹුරු වෙලා මේකට විකල්පයක් හොයන්න පෙළඹෙනවනේ ඒකත් හොඳයි නේද? දැන් ඔය ජපානයේ එහෙම මිනිස්සු ඕන් වැඩි මේ ඕන්ගේ අවස්ථාව හදාගන්නේ කාබනික පොහොරත් එක්කයි. ඒක පුද්ගලිකව සමහරු නිෂ්පාදනය කරගන්නවා. එහෙම දැන් අපේ පැරණි ගොවි මහතුන් හිටිය දේශීය වශයෙන් ගොම ටික එකතු කරගන්නවා. පොර කඩවල් තිබ්බේ නෑනේ ඉස්සර මිනිස්සුන්ට. ඒ කුඹුරු කපලා ඉවරනාට පස්සේ ගොයමට අවශ්‍ය කරන ඒ ඉතුරු වෙන පිදුරු ටික පුච්චලා ඕක එක ගියොත් එහෙම වරණ අපිට ඉවරයක් කරන්න අමාරුයි. තියෙන්නේ ලෝබෙත් එක්කම වෙච්ච ප්‍රශ්න. ඒ කියන්නේ මෙහෙම ප්‍රශ්නයක් අහන්නම වහන්සේගේ. පොළවට මේ පොහොර යොදන්න පොළවේ තියෙන පෝෂණය අඩු කරගත්තේ ලෝභ සහගතව විවිධ වටිනා ගස් වර්ග කපපුවා බොහෝ දේවල් උතන බලපාලා තියෙනවා. එහෙමයි. ඒකින්ද මේක එතන ඉවරයක් වෙන්නේ නැහැ. අන්තිමට කියන්න තියෙන්නේ ලෝභය තමයි මුල. ලෝභය මුල. සනස ලෝභය සම්බන්ධවම කාරණාවක් අහන්නම් මම. ලෝභයෙන් ගැලවෙන්න පුළුවන් බෞද්ධයන්ට පමණද බෞද්ධ ධර්මයේ තුල පමණද මේකට තියෙන ගැලවීමේ මාර්ගය තියෙන්නේ. ඉන් පරිබාහිරව ගැලවීමේ මාර්ගයක් නැද්ද? වරුණ දෙයක් తాවකාලිකව යටපත් කරගන්න බෞද්ධයොත් කටයුතු කරනවා. හරිද? ලෝභ සිතක් తాවකාලිකව මම తాවකාලික කියන වචනේ මේ සරලව මිනිස්සුන්ට තේරෙන්න කියන්නේ. తాවකාලිකව යටපත් කරගන්න ඇතැම් බුද්ධ ශ්‍රාවකයොත් කටයුතු කරනවා. හැබැයි ලෝභය මුලින් උපුටා දානවා කියන එකක් කරන්න නම් ඒක ප්‍රඥාවෙන්මයි කරන්න ඕනේ කියනවා. මුලින් උපුටලා දානවා කියන්නේ ආයි නැත්තට නැති වෙන්න හිතෙන් ලෝභය දුරු වෙනවද? ඒක සිද්ධ වෙන්නේ වරුනේ ඒකාන්තයෙන්ම ප්‍රඥාව නිසා. කියන්නේ ඒකාන්තයෙන් ප්‍රඥාව නිසා කියලා කියන්නේ මොකද්ද ප්‍රඥාව? චතුරාර්ය සත්‍ය අවබෝධය. ඒ චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් තොරව ලෝභය මුලින් උපුටලා දාපු කෙනෙක් ආයි මේ ලෝකයේ තුන් ලෝකයේ කොහෙවත් කිසි තැනක නැත. ඒකින්ද බුදුරජාණන් වහන්සේ වදාළේ තුම් ධර්මයේ තුල ආර්ය සත්‍ය තුල පිහිටලා අවබෝධය වඩලා පරිපූර්ණ අවබෝධයකටපත් වෙලා අශේෂ විරාග නිරෝධා ඉතිරි නැතෝම නිරුද්ධ කරලා දාන්න කටයුතු කරන්න පුළුවන් වෙන්නේ ඒ ආර්ය සත්‍ය අවබෝධයෙන් විතරයි. එහෙම නැතුව తాවකාලිකයටපත් කරගන්න එක එක උපක්‍රම නොඑක් දේවල් සාමාන්‍ය වශයෙන් භාවිතා කරන අවස්ථා බුදු සසුනෙන් බැහැරවත් කරන තැන් තියෙනවා. දැන් එතකොට ඒ తాවකාලිකයටපත් කිරීමෙන් යම් සහනයක් හොඳක් වෙන්නේ නැද්ද? බඹලොව යන්නේ ඇතැම් ශ්‍රාවකයෝ කියන්නේ බුදුරජාණන්සේගේ ශ්‍රාවකයෝ නෙමෙයි. ඇතැම් වෙන ආගම් වල ශ්‍රාවකයෝ බඹලොව උපදින වැඩපිළිවෙළ ත්‍රිපිටකය තුලම පෙන්නලා තියෙනවා. ඔවුන් මෛත්‍රී ධ්‍යාන වඩනවා. ඔවුන් මෛත්‍රී දැන් අපි මකාදේව රජතුමා ගමු. මකාදේව රජතුමා අර නරකෙස් ගහ ඉදුණාට පස්සේ තමන්ගේ පුතාට රජකම බාර දීලා මෙයා යනවා බ්‍රහ්ම තලයකට යන්න සුදුසුකම් ලබන ඒ මෛත්‍රී ධ්‍යාන ආදී දියුණු කරනවා කැලේට ගිහිල්ලා. එතකොට දැන් එතන බැලුවොත් එහෙම මෛත්‍රී ධ්‍යාන වඩනකොට ද්වේෂයත් යටපත් කරනවා. හරි ධ්‍යාන සිතකින්ම යටපත් කරනවා. එහෙමයි. එතකොට එතෙන්ට යන්න රාජ්‍යත්ව පුතාට දීලා නරකෙස් ගහ කියලා කියන්නේ ඉස්සෙල්ලම ඉදෙන මේ කෙස් ගහ වයෝවෘද මේ පිළිගා මේ මොනවද පීනසින්ද ඉදෙනව නෙමෙයි මේ අද පුංචි කාලෙත් හැදෙනවා. ඔව් ඩිසි වයසේ එනකොට ඉදෙන පළවෙනිම කෙස් ගහ දැක්ක ගම රාජ්‍ය අතාරින්න එතනම ලෝභය අත්හැරීමක් වෙලානේ. හැබැයි බුද්ධ ශාසනේ නෑ එදා. මකාදේව රජතුමාගේ කාලේ එදා බුද්ධ ශාසනයක් නෑ. ඉතින් එහෙනම් බුද්ධ ශාසනේ නැති කාලෙකුණත් ලෝභයටපත් කිරීම, ද්වේෂයටපත් කිරීම තිබ්බා. ඔව්. පංචශීලයේ බුදුදහමටම අදාළ එකක් නෙවෙයි. ඒකත් තිබ්බා. පංචශීලය ආරක්ෂා කරගන්න තැනත් විතර ලෝභයටපත් කිරීමත්, ද්වේෂයටපත් කිරීමත් තියෙන්නේ. එහෙමයි. ඒ නිසා මේ යටපත් කිරීම කියන එක, తాවකාලික හිතින් ඈත් කරගන්න එක, ඒවා කරන්න වැඩපිළිවෙල ඕන තරම් තියෙනවා. එහෙමයි. හැබැයි ආයෙත් කියන්නේ මුලින් උපුටලා දානවා කියන අශේෂ විරාග ඉතිරි නැතුවම නිරුද්ධ කරන තැනට යන්න නම් අනිවාර්යයෙන්ම ආර්ය සත්‍ය අවබෝධ කරන ප්‍රඥාව සහිත ශාසනයක් වෙන්න ඕනේ. ඒ සත්‍ය අවබෝධ කරන්නේ තථාගතයන් වහන්සේලා විතරයි. හොඳයි. මම හිතන්නේ ඉතින් ඒ සත්‍ය අවබෝධ කරන්නට යොමු වුණු ඒ සත්‍ය අවබෝධ කළ උත්තමයන්න් වහන්සේ නමකගේ
ශ්‍රී සද්ධර්මයේ තමයි අපි අහන්නේ. හැබැයි අපි පමා වෙනවා. මෙතන මම හිතන්නේ අපේ අතේ ලොකු වැඩ කොටසක් තිබෙනවා. අර මා ආරම්භයේදීම සිහිපත් කළා වගේ අපි අතින් රැස් කරන දේවල් වලට වැඩි තැනක් දීලා ලෝභය, දේශය මේවා ටික තමයි අර මල්ලේ පුරව ගන්න හදන්නේ. හිතින් රැස් කරන ඒවාෙදිත් ඉතින් හිතටත් වැඩිපුර දීලා තියෙන්නේ ඒවා තමයි. ඔව් දැන් මම මේ අපි මේ කතා කරගෙන ආපු කරුණ වල වර්ණ මට කියන්නට ඕනේ අර අපි කියවනේ අභිධර්මය සම්බන්ධව දේශකයන් වහන්සේලා අනිවාර්යයෙන්ම මේ අවබෝධයක ඉන්න ඕනේ, හරියට දෘෂ්ටිය පිරිසිදු කරගන්න ඕනේ. එතකොට ශ්‍රාවකයාට මේ බැරි කෙනා එවැනි අවබෝධය ඇති ස්වාමීන් වහන්සේලා ඇසුරු කරලා අවවාදනුශාසනා ලබා ගන්න ඕනේ නිවැරදි දෘෂ්ටිය තුළ කෙනෙක් කිව්වා. හැබැයි ඒකෙන් මම යෝජනා කරන්නේ මේ ගිහියාට අභිධර්මය ඕනේ, පැවිද්දාට විතරයි ඕනේ කියන එක නෙමෙයි කියන්නේ. ගිහියා අතරේ තෝන තරම් ඉන්නවා අභිධර්මය හොඳට අවබෝධය ඇති කරගන්න, පොතුත් හොඳට ලියන පිරිස ඉන්නවා. හොඳට අවබෝධය ඇති කරගෙන ඉතින් ඒ වගේ අය තවත් පහසුයි මේක ඉගෙන ගන්න තරමට තමන්ගේ ධර්ම මාර්ගේ පහසුයි. ඒකත් මේකට එකතු කරේ නැත්නම් උක අසම්පූර්ණ වෙනවා. නැත්නම් සමහර විට එනවා ගිහි අපිට වැඩක් නැද්ද කියලා. එහෙම නෙමෙයි, මේ ප්‍රඥාවන්ත භාවය ඇතිවීම හරි වැදගත්. ඒ සඳහායි මේ ධර්ම උපදේශය. අද වැඩසටහනින් සමුගන්න කාල වේලාව හිතේ දමනය පිළිබඳව හෙට උදේ මෙත් පාමුලෙන් කතා කරනවා අපේ කැටවල හේමාලෝක හාමුදුරු. ඉතින් ඒ ගැනත් ඔබට අහන්නට ආරාධනා කරනවා. අද සිත්නිත් අසපුවට ගෞරවනීය ආරාධනෙන් වැඩමවා වදාළ පූජනීය වන්දනීය උඩුකම්පල හෙන්දි මහර ගම්පහ බවුන් පැලැස්ස නිර්මාතෘන් වහන්සේ වල්පොළ ගෞතම ස්වාමීන් වහන්සේ, වහන්සේ නිදුක් වේවා, නිරෝගී වේවා, දීර්ඝායුෂ